සෑම සියලු දෙනාම පංච දුෂ්චරිතයෙන් වැළකීමේ ශික්ෂාපද සමාදන් වීම සඳහා තුන් වතාවක් নমස්කාරය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්ධම්ම ශ්‍රවණාබිලාෂී සෑම සියලු දෙනාම මේ අවස්ථාව හා සහ සම්බන්ධ වෙත්වා කියලා සිත පිහිටුවාගෙන අප දේවතා ආරාධනාව සිද්ධ කරන විට ඔබද සිතින් දෙවියන්ට ආරාධනා කරන්න ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් ධර්ම සාකච්ඡාව තුළින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින්වත් සෑම සියලු දෙනා සමගම
මේ කාලයට වැදගත් මේ කාලෝචිත මේ කාලයට විශේෂයෙන්ම වැදගත් වන කරුණු කාරණා ටිකක් එක්ක මේ ධර්මයේ පෙන්눔 කරන බොහොම වැදගත් අවවාද ආදර්ශ ටිකක් මතු කරගන්න බලාපොරොත්තු වෙන තමයි අද ධර්ම දේශනාව මේ විදිහට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද ධර්ම දේශනාවට මාතෘකාව විදිහට අරගත්ත සූත්‍ර පාඨයේ තියෙන පින්වතුනි අංගුත්තර නිකායේ පුස්සකයන් වහන්සේ තුල වැඩ ඉන්න අධම්මික සූත්‍රය කියන සූත්‍ර ධර්මය තමයි අපි මාතෘකා පාඨය කරගන්නේ. ඔබට අද මේ කරුණු කාරණාවන් විග්‍රහ කරලා දෙන්න. අධම්මික සූත්‍ර ධර්මයේ තුල බොහොම පැහැදිලිව පෙන්눔 කරනවා මේ රටක් ලෝකයක් පරිසරයක් විෂම වෙලා අධාර්මික භාවයට පත් වෙලා විනාශ වෙන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ කතාව අපේ ජීවිතේට ඉතාම වැදගත් කාරණාවක්. මොකද මේ සූත්‍රය බැලූ බැල්මට රාටේ පරිහානිය ලෝකේ පරිහානිය පේන්න දේශනා කරලා තිබුණට මේ සූත්‍ර ධර්මයේ ඇතුලේ අපිට මතු කරගන්න විශාල කරුණු කාරණා රාශියක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ කාලයකට සහ අපි මේ ජීවත් වෙන පරිසර කාලයත් එක්ක මේ ජීවත් වෙන සමාජ පරිසර දේශපාලනික ආර්ථික සමාජ පරිසරය තුල එයින් ඔබට ගිහිල්ලා යමක් තේරුම් ගන්නට ජීවිතයට යමක් එකතු කරගන්නට ජීවිතයට ධර්මය එකතු කරගන්න උත්සාහවන්ත වෙන හැම කෙනෙක්ටම උපකාරයක් වෙයි කියලා මේ කරන්න යන සූත්‍ර විග්‍රහය තුල මතු කරන්න හදන කරුණු කාරණා ටික මනාව ශ්‍රවණය කරමින් තෝරා බේරා ගැනීම. අධම්මික සූත්‍රයට අනුව අධම්මික සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා රටක රජදරුවෝ කියන රට පාලනය කරන ප්‍රධාන පුටුවල ඉන්න රජදරුවෝ අධාර්මික වෙනකොට ඒ රජදරුවන් යටතේ සිටින පුරෝහිත බ්‍රහ්මණ සහ නිලදරුවන් අපි කිව්වොත් රාජ්‍ය නිලධාරී තන්ත්‍රය අධාර්මික භාවයට පත් වෙනවලු. ඒ කියන්නේ රටේ ඉන්න ප්‍රධාන පිරිස් ප්‍රධාන නායකයෝ අධාර්මික වුණොත් ඒ අධාර්මික නායකයන් අනුගමනය කරන නිලධාරී තන්ත්‍රය ඒ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරී තන්ත්‍රය අධාර්මිකත්වයට පත් වෙනවා කියලා කියනවා. නිලධාරීන් අධාර්මික වෙනකොට රජු සහ නිලධාරීන් දකින ඒ රට පාලනය කරන පිරිස් දකින රට වැසියොත් ඒගොල්ලොත් මොකද වෙන්නේ? අපේ රජවරුත් අධාර්මිකයි අපිත් අධාර්මික වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා රට වැසියාත් අධාර්මික භාවයට පත් වෙනවා කියලා කියනවා. බුදුහාඳුර හරිය ලස්සට මේ ඕඩ එක පෙන්නනවා මේ දූරාවලිය රජු අධාර්මික වෙන විට නිලධාරී තන්ත්‍රය පුරෝහිතලා නිලධාරී තන්ත්‍රය උපදේශක මණ්ඩලයේ සෑම සියලු දෙනාම අධාර්මික වෙනවා කියනවා. ඒ සෑම සියලු දෙනාම අධාර්මික වෙනකොට රට වැසියෝ අධාර්මික වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. රට වැසියෝ අධාර්මික වෙනකොට ජනපද වාසීයෝ අධාර්මික වෙනකොට චන්ද්‍ර සූර්යයන් විෂම වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. අපි කතා කරපු කොහොමද මේ කතාව වෙන්නේ කියන එක. චන්ද්‍ර සූර්යයන් විෂම වෙනකොට ඍතු විපරීතයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඍතු විපර්යාසයන්. ඒ ඍතු හරි කාලවල එන්නේ නැතුව ඒ ඍතුවල විපර්යාසයන් නැති වෙන්න ගන්නවා. සමහරට සීත කාලේ දීර්ඝ වෙනවා, උෂ්ණ කාලේ කෙටි වෙනවා, සමහරට වසන්ත කාලේ කෙටි වෙලා, සීත කාලේ දීර්ඝ වෙලා ඔය ආදී වශයෙන් ඍතු විපර්යාසයන් හට ගන්නවලු. ඍතු විපර්යාසයන් හට ගන්නකොට වාත විෂමතාවයන් වාතය විෂම වෙන්න ගන්නවලු. අපි හැමෝම මේ අපි ගන්න මේ හුස්ම ගන්න වාතය විෂ වෙන්න පටන් ගන්නවලු. විෂ භාවයට පත් වෙනවලු. වාතය විෂ වෙනකොට දේවතාවෝ කුපිත වෙනවලු. වාත විපරීතය වෙනකොට දේවතාවුන් කුපිත වෙන්න පටන් ගන්නවලු. දෙවි දේවතා මණ්ඩල ඉන්න පිරිස් කුපිත වෙන්න පටන් ගන්නවලු. දෙවි දේවතාවුන් කුපිත වෙනකොට කල්වැසි නැති වෙලා යනවලු. වැස්ස හරියට වහින්නේ නැහැලු. නිවැරදි කාලයට නිවැරදි කල්යල් බලලා වහින වැස්ස වහින්නේ නැති වෙලා යනවලු. වර්ෂාව වෙනස් වෙන්න ගන්නවා. නියම කාලයට නිවැරදිව වර්ෂාව වහින්නේ නැති ස්වභාවයට පත් වෙනවලු. වැසි නැති වෙනකොට ශස්‍ය විසම වෙනවා. භෝග අස්වැන්න කාලයකට හොඳට අස්වැන්න ලැබෙනවා. කාලයකට අස්වැන්න නැත්තටම නැති වෙනවා. ඒ කියන්නේ අස්වැන්න සමතුලිතව ලැබෙන්නේ නැහැ. විෂම වෙන්න පටන් ගන්නවා කියනවා. දැන් එක භෝගයක් වැවුවොත් මුළු හැමෝම ඒ භෝගයෙන් වවනවා. භෝග විශාල ප්‍රමාණයක් ඒකෙන් අස්වැන්න ලබා ගත්තොත් එහෙම ඒ අස්වැන්න ටික විකුණ ගන්න බැරුව ඒවා විනාශ වෙලා යන තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ වගේ අර ශස්‍ය විෂම වෙන්න ගන්නවා. ඒ කියන්නේ හැමෝටම අවශ්‍ය වෙන විදිහට සස්‍ය සමබර වෙවෙන්නේ නැහැ. විෂම විදිහට තමයි ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ. ශස්‍ය විෂම වෙනකොට විෂම ශස්‍ය වැළඳීම නිසා මිනිසුන්ට අල්පායුෂ ඇති වෙනවා කියලා කියනවා. දැන් මේ කරුණු කාරණා දිහා බලාගෙන හිටියාම අපි ජීවත් වෙන ලෝකපරියාය අපි මේ ජීවත් වෙන සමාජ පරිසරය දිහා බැලුවාම පේනවා
අපිත් මේ කියන කාරණා ටික අපිට සිද්ධ වෙමින් තියෙනවා. අපි හැමෝගෙම ආයුෂයන් කෙටු වෙමින් තියෙන, කොට වෙමින් ආයුෂ අඩු වෙමින් තියෙන්නේ. එතකොට ආයුෂ අඩු වෙන මේ කාලයක, ශස්‍ය විෂම වෙන කාලයක, වාතය විෂම වෙන කාලයකට, චන්ද්‍ර සූර්ය දෙවි දේවතා මණ්ඩල කෝප වෙන කාලයක, රටවැසියන් අධාර්මික වෙන කාලයක, රටවැසියන් දස අකුසලයට බර වෙලා රටවැසියෝ අධාර්මික වෙන කාලයක, නිලදරුවෝ අධාර්මික වන කාලයක, රජවරු අධාර්මික වෙන කාලයක මේ සමස්ත පරිසරයම විෂම වෙනවා කියන එක. මේ සමස්ත පරිසරයම තුලිත භාවයේ නැති වෙලා විෂම භාවයකින් යුක්තව පරිසරය සැකසෙනවා කියන එක තමයි බුදු පියාණන් වහන්සේ මේ අධම්මික සූත්‍රයට අනුව පෙන්වා දෙන්නේ. දැන් මේකෙම අනිත් පැත්තට කතා කළොත් රජදරුවෝ ධාර්මික වෙනකොට නිලධාරීන් ධාර්මික වෙන්න පටන් ගන්නවා. නිලධාරීන් ධාර්මික වෙනකොට රටවැසියෝ ධාර්මික වෙනවා. රටවැසියන් ධාර්මික වෙනකොට චන්ද්‍ර සූර්යයාගේ විෂම භාවය නැති වෙලා යනවා. සමභාවයටපත් වෙනවා. එතකොට ඍතු විපරීත භාව නැති වෙලා ඍතු නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඍතු නියමාකාරයෙන් ක්‍රියාත්මකට වාත විෂමීම ඉවත් වෙලා පිරිසුදු වාතය පරිසරය තුල හමන්න පටන් ගන්නවා. ඒ වාතය පිරිසුදු භාවයටපත් වෙනකොට ඒ කරුණ ටික සිද්ධ වෙනකොට මේ කාරණා සමග දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේලා සතුටටපත් වෙනවා කියනවා. එතකොට කල්වැසි වසිනවා. කල්වැසි වසිනකොට ශස්‍ය සාරවත් වෙනවා. ශස්‍ය සාරවත් වෙනකොට මිනිස්සු ඒව ආහාරයට අරන් ලෙඩ රෝග අඩු වෙලා, අල්පායුෂ අඩු වෙලා, දීර්ඝායුෂ වින්දනය කරමින් සතුටු සිතින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඒ පරිසරය තුල නිර්මාණය වෙනවා කියලා පෙන්වනවා. එතකොට දැන් මෙතන වැදගත් කාරණාවක් තියෙනවා රජුගේ අධාර්මික වීම සහ රජු ධාර්මික වීම කියන කාරණාව. අපි මේ කාරණාව පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ හේතුව තමයි මේ කතාව විග්‍රහ කරගන්නකොට ඇත්තටම මේ අධාර්මිකත්වය කියන්නේ මොකක්ද කියන එක අපි මතු පිට ඉඳලා ගැඹුරට තේරුම් කරගෙන යන්න ඕනේ. අධාර්මිකත්වය කියලා කිව්වහම ඒකේ තියෙනවා පින්වතුනි අර්ථය ගැඹුරට විග්‍රහ කරගන්න තියෙන්නේ මේ අධාර්මික භාවයේ හෙවත් මිනිස්සු දස අකුසලයට බර වෙලා වැරදි කියලා සම්මත වැඩපිළිවෙලට බර වෙලා ඒ වැඩපිළිවෙල තුලම ක්‍රියාත්මක වෙනකොට මිනිසුන්ගේ සිත් අධාර්මික භාවයටපත් වෙනවා. දැන් ඇත්තටම අධාර්මික වෙන්නේ කය නෙමෙයි. කය අධාර්මික වීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කයෙන් අධාර්මික වැඩපිළිවෙලක් වෙන්නේ සිත මුල් කරගෙන, මනස මුල් කරගෙන. එතකොට මිනිස්යාගේ හදවත්, මිනිස්යාගේ සිත් පිරිසිදු නැති වෙනකොට, අපිරිසිදු වෙනකොට, අධාර්මික තත්වයටපත් වෙනකොට ඒ සමාජය තුල වංචාව, හොරකම, දූෂණය, මැරකම් ඊට පස්සේ සමාජ පරිසරය තුල මිනිස්සු තුල විෂමතාවයන් වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය, ඒ වගේ හැඟීම් බහුල වෙන්න පටන් ගන්නවා. තමන් විතරයි මේ සමාජයේ ඉන්න ඕනේ, අනිත් අය ඉඳලා වැඩක් නැහැ වගේ හැඟීම් මිනිසුන්ට එන්න ගන්නවා. මෙන්න මේ දේවල් වෙනකොට ක්‍රමානුකූලව රජුගේ ඉඳලා අධාර්මික වෙනකොට රටවැසියන් දක්වාත් ඒ වගේම ඒ සමස්තය මේ පරිසරයට පවා බලපාන බව තමයි බුදු පියාණන් වහන්සේ මෙතන පෙන්눔 කරන්නේ. දැන් හොඳට තෝරගන්න ඕනේ තැනක් තියෙනවා. අපි මොනහරි රටක හෝ ලෝකෙක හෝ ව්‍යසනයක් වෙනකොට බොහෝ වෙලාවට ඒ ව්‍යසනයේ වැරද්ද අපි දාන්නේ සබහාදහමට. සබහාදහම තමයි මේ කම්පා වෙලා අපිව විනාශ කරන්නේ. සබහාදහම තමයි මේකට වග කියන්න ඕනි කියලා. ස්වභාව ධර්මයට වැරද්ද පටවන ස්වභාවයක් අපි හැමෝම ගාවම තියෙනවා. නියඟයක් ආවත් ස්වභාව ධර්මයේ වැරදි, වැස්සක් ඕනෑවට වැඩිය වැස්සත් ස්වභාව ධර්මයේ වැරදි, බීජ ටික කුණු වුණත් ස්වභාව ධර්මයේ වැරදි, මොන දේ වුණත් අපේ සාමාන්‍ය ස්වභාවය තුළ ලෝක සත්වයා වැරද්ද පටවන්නේ ස්වභාව ධර්මයට. දැන් මෙතන බුදුහාමුදුරුවෝ ස්වභාව ධර්මයට නෙමෙයි වැරද්ද පටවන්නේ. ස්වභාව ධර්මයට වැරද්ද දාන්න කලින් ස්වභාව ධර්මයට වැරද්ද පටවන්නේ නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ජීවත් වෙන පිරිස, ලෝකය තුල ජීවත් වෙන ලෝකපාලක වැසියෝ අධාර්මික වෙනකොට තමයි මේ පරිසරය අසමතුලිත වෙන්නේ කියන එක. දැන් අද නූතනයේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදවලට අනුව මේ බටහිර සංකල්පයන් මුල් කරගෙන, බටහිර න්‍යායන් මුල් කරගෙන මේ බාහිර සොයන වැඩපිළිවෙලක, බාහිර තියෙන පදාර්ථයන් පිළිබඳව විග්‍රහ කර කර බාහිරින් ප්‍රශ්න විසඳන්න හදන කාලෙක මේ ප්‍රශ්නයට උත්තරයක් එන්නේ නැහැ. මොකද වැරද්ද සබහාදහමටනේ දාලා තියෙන්නේ. නියඟයක් ආවත්, ගම් වතුරක් ආවත්, ඒ මහා විනාශයක් සිද්ධ වුණත්, ඍතු විපර්යාසයක් සිද්ධ වුණත් ඒ සියල්ලම වැරදිකාරයා විදිහට සලකන්නේ සබහාදහම. හැබැයි සබහාදහමේ ප්‍රධාන නියාමකයෝ, සබහාදහමේ මූල නියාමනයේ තියෙන්නේ සත්වයාගේ මනසත් එක්ක කියන කාරණාව මිනිස්සු පිළිගන්න කැමති නැහැ.
ඒකට හේතුව ප්‍රශ්නේ බාහිරට දාලා තියෙන නිසා. ඒ ස්වභාව දහම කියන වචනේ ඇතුලේ තියෙනවා පින්වතුනි ගැඹුරු අර්ථයක්. දැන් පොදුවේ හිතුවොත් මේ කාරණාව මේ ලෝක සත්වයාගේ අතර අපි ගාව තියෙනවා ලෝක සත්වයන් ගාව විවිධාකාර ගතිසිරිත් ගති පුරුදු තියෙනවා. දැන් මිනිස්සුන්ගේ ගතිය ධාර්මික නොවි යහපත් නොවි සත්පුරුෂ නොවි අධාර්මික ගති බහුල වෙනකොට මම අර ඉස්සරලා වචන වලින් කියපු විදිහට ඒ අධාර්මික ගතියන් බලවත් වෙනකොට ඒ අධාර්මික පිරිස පාලනය කරන්නට පත් වෙන පාලකයාත් අධාර්මික පාලකයෙක්මයි. පාලකයාගේ අධාර්මික භාවයේ නිසාම තව තවත් රට පාලනය කරන පිරිස් නිලධාරී පිරිස් අධාර්මික භාවයට පත් වෙනවා. එතකොට නිලධාරී පිරිස් අනුගමනය කරන රටවැසියෝ තව තවත් අධාර්මික වෙනවා. එතකොට දවසින් යන්නේ අගාධයට. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා රජු දැහැමි වුණොත්, රජු ආදර්ශ සම්පන්න වුණොත්, රජු කියන දේ කරන දේ කියන දැහැමි පාලකයෙක් බවට පත් වුණොත්, යහපත් පාලකයෙක් බවට පත් වුණොත්, නිවැරදි පාලකයෙක් බවට පත් වුණොත්, අනුන්ව විවේචනය නොකර අඩුපාඩු නිවැරදි කර ගනිමින් කළ යුතු කාරණාව නියමාකාරයෙන් සිද්ධ කරන්නට යන පාලකයෙක් බවට පත් වුණොත්, යහපත් පාලකයෙක් බවට පත් වුණොත්, ඒ ආදර්ශ සම්පන්න පාලකයා, දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි හිතමු රජතුමා රට පාලනය කරන ප්‍රධාන පුරවැසියා, ප්‍රධාන මේ පාලකයා පාර පනින්න ගියාම ඉවක් බවක් නැතුව ඔහේ පැන්න කියලා. එයා කොහේ හරි යනකොට පාර පනිනකොට කහිරක්වත් නැතුව නිකන් වැරදි විදිහට ආදර්ශ සම්පන්න වෙලා පාර පැන්න කියලා. එතකොට රජ්ජුරුවෝ පාර පනිනකොට වැරදි විදිහට අමාත්‍ය මණ්ඩලයක් තීරණය කරනවා. ඉතින් අපිත් මේ නීති කැඩුවට කමක් නැහැ නේ කියලා ඒගොල්ලොත් කඩනවා. ඉතින් අමාත්‍ය මණ්ඩලේ නීති කඩනකොට ඒ නීති කඩන දිහා බලාගෙන ඉන්න රටවැසියොත් තීරණය කරනවා රජවරුන්ට මේව කඩන්න හොඳයි නම් අපි කැඩුවාම මොකද කියලා. දැන් රජතුමා නීතිගරුක වෙලා, රජතුමා ආදර්ශ සම්පන්න වෙලා, රටේ නීතියට එකඟ වෙලා, රටේ තියෙන සදාචාරාත්මක පරයායට එකඟ වෙලා කටයුතු කරොත් ඒ රජතුමාව ආදර්ශයට ගන්න අනිත් හැම දෙනෙම, රජතුමා දිහා බලාගෙන ඉන්න අනිත් හැම කෙනෙක්ම රජු ආදර්ශයෙන් තමන්ව ආදර්ශ සම්පන්න කරගන්න. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ රජදරුවෝ අධාර්මික වෙනකොට රටවැසියෝ නිකම්ම අධාර්මික වෙනවා කියන එක. රජදරුවෝ ධාර්මික වෙනකොට රටවැසියෝ නිකම්ම ධාර්මික භාවයට පත් වෙනවා. මොකද රජු ආදර්ශ සම්පන්න වෙනකොට රටවැසියන්ට ආදර්ශ සම්පන්න නොවි ඉන්න බෑ. ඒක නිසා මෙතන වැදගත්ම කාරණාව තමයි පුද්ගලයාගේ සංවර්ධනය. පුද්ගල සංවර්ධනය. පුද්ගලයාගේ සංවර්ධනය යහපත් ප්‍රගමනතාවයකින් යුක්තව ඇතිවීම සමාජයක ප්‍රගමණයට අත්‍යවශ්‍ය කාරණාවක්. මෙන්න මේ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දසරාජ ධර්ම දස සක්විතිවත් ආදී වශයෙන් සප්ත අපරිහානි ධර්ම ආදී වශයෙන් රටක් පාලනය කරනකොට සමාජයක් පාලනය කරනකොට තියෙන්න ඕනේ ප්‍රධාන ප්‍රින්සිපල්ස්, බේසික් න්‍යායන්, ප්‍රධාන න්‍යාය ධර්මයන්, මූල ධර්මයන් විග්‍රහ කරලා තියෙනවා. ඒ සියල්ල විග්‍රහ කරලා බුදුහාමුදුරුවෝ උත්සාහවන්ත වෙන්නේ හැබැයි පුද්ගලව පිරිසක් නිවැරදි කරන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ උත්සාහ වෙන්නේ පුද්ගලයාගේ නිවැරදි භාවය ඇති කරන්න. පුද්ගලයාගේ නිවැරදි භාවය ඇති කරගන්නා වූ වැඩපිළිවෙලක් තුළ ඒ පුද්ගලයා වටා ඉන්න පිරිස නිවැරදි භාවයට පත්වීමෙන් ක්‍රමානුකූලව ඒ පරිසරය තුළ යහපත් පරිසරයක් ගොඩනැගෙමින් පිරිසිදු භාවයක්, පැහැදිලි භාවයක්, නිවැරදි භාවයක් ඇති කරගන්නට හැකියාවක් ලැබෙනවා. දැන් මේ කතාව පුංචි තැනකින් කිව්වොත් එක්තරා කතාවක් මේ කතාව විග්‍රහ කරන්න කියනනම් ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් එක වෙලාවක කියනවා මේ රට අපිට වෙනස් කරන්න බෑ. අපි මිනිස්යාව හරියට හදාගමු. මිනිස්යාව හරියට හැදුනොත්, මිනිස්යා නිවැරදි වුණොත්, මිනිස්යා පිරිසිදු වුණොත්, මිනිස්යාගේ ආධ්‍යාත්මික අධාර්මිකත්වය දුරු කරලා ධාර්මික භාවයට මිනිස්යාපත් වුණොත් මේ සමස්ත පරිසරයම වෙනස් වෙයි කියලා උන්වහන්සේ නිරන්තරයෙන් කියපු කාරණාවක් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. මේ කතාව තේරෙන්න පුංචි කතාවක් කිව්වොත් පොඩි කතාවක් මතක් කරන්නම්. මම මේක සමහරලාට කියලා තියෙනවා. දවසක් එක පුංචි පුතෙක් තමන්ගේ තාත්තට ගිහින් කියනවා තාත්තේ අනේ එන්නකෝ මාත් එක්ක සෙල්ලම් කරන්න කියලා. සෙල්ලම් කරන්න කොහොම මේ තාත්තා කියනවා පුතේ මට හොඳටම වැඩ පුතාගේ වැඩේ කරගන්නකෝ පුතා සෙල්ලම් කර ඉන්නකෝ. ඒකට අර පුතා ටිකක් වෙලා සෙල්ලම් කරලා ආයෙ කියන අනේ මට තනියෙන් සෙල්ලම් කරන්න කම්මැලි තාත්තත් එන්නකෝ කියලා. තාත්තා ලොකු වැඩක රාජකාරියක නිරත වෙලා හිටපු නිසා තාත්තා කල්පනා කරනවා පුතාට වැඩක් දීලා තාත්තගේ වැඩේ කරගන්න. පුතාට කියනවා පුතේ අරන් එන්නකෝ අර ලෝක සිතියම. පුතා ඒක අරන් ආවා. අරන් ආවම කියනවා පුතේ හොඳට මේක බලා ගන්න. පුතා මේක බලාගත්තා. සිතියම දිහා බැලුවා. බලලිවර වෙලා තාත්තා කියනවා පුතේ ඔන්න බලා ගන්න කියලා. තාත්තා මේ ලෝක සිතියම කෑලි වලට ඉරුවා. සිතියම පැත්ත කෑලි වලට ඉරුවා. ඉරලිවර වෙලා ඒ කෑලි ටික දුන්න පුතාට පුතේ දැන් මේක තිබුණා වගේම හදන්න. ඒක තමයි දැන් ඔයාලට තියෙන සෙල්ලම, ඔයාලට තියෙන වැඩේ කියලා. අර පුතා කල්පනා කළා මං කොහොමද මේක තිබ්බ වගේ හදන්නේ? මට එහෙම එකපාරට මතක නෑ මේක තිබ්බ වගේ හදන්නේ. දැන් කමන්නේ තාත්තානේ කිව්වේ මම මේක කරනවා කියලා. මේ සිතියම අරගෙන ගිහිල්ලා මේක හදන්න පටන් ගත්තා. විනාඩි 10ක් යනකොට පුතා මේක හදාගෙන ආවා.
බොහොම සුළු වෙලාවකින් මේක ලෝක සිතියමම නැවත ප්‍රතිසංස්කරණය කරලා හදලා ඉවර වෙලා හරියටම හදලා ගෙනල්ලා තාත්තට පෙන්නුවා. දැන් තාත්තා අහනවා පුතේ කොහොමද මෙච්චර ඉක්මනට මේක කළේ? මට නම් මෙහෙම කරන්න බෑ. එතකොට අර පුතා කියනවා තාත්තා මේක කෑලි වලට ඉරලා දුන්නට පස්සේ මම මේක අරන් ගිහිලා 17 කල්පනා කරන ගත්තා මම කොහොමද මේක හදන්නේ කියලා. කොයිකටත් මොන හරි කරනවා කියලා උත්සාහයක් දරනවා කියලා මම මේ සිතිය මේ කොළ ටික එහෙට මෙහෙට හරව බැලුවා. එක පැත්තකම සිතියම හැඳිලා තියෙනවා අනිත් පැත්තේ මේ සිතියම යටපැත්තේ තිබ්බ මිනිස්සෙක්ගේ රූපයක් මම දැක්කා. අත් කකුල් ඔළුව බෙල්ල මේ අංග ටික මම දැක්කා. තාත්තේ මට ලෝකේ හදන්න තේරෙන්නේ නැහැ. මට හැබැයි මේ මිනිස්සයව හදාගන්න තේරෙනවා. මම මිනිස්සයව හැදුවා. තාත්තේ මිනිස්සයා හදලා ඉවරනකොට කොච්චර ආශ්චර්යයක් වුණාද කියනවා නම් මිනිස්සයා හදලා ඉවර වෙලා ඒ මිනිස්සයාගේ කෑලි ටික එකට එකතු කරලා හැදුවට පස්සේ හදලා ඒක අනිත් පැත්ත හරවනකොටම ලෝක සිතියම හරියටම හැදිලා තාත්තේ කිව්වා. දැන් මේ කතාව ඇතුළේ තියෙන අර්ථය බලන්න පින්වතුනි. ලෝකය හදන එක නෙමෙයි මෙතන විග්‍රහ කරන්නේ. මෙතන විග්‍රහ කරන්නේ මිනිස්සයා හදන එක. දැන් මිනිස්සයාව හදන්නේ කොහොමද? මිනිස්සයාව කාටවත් පුළුවන් ද කාවත් නිවැරදි කරන්න. කාටවත් පුළුවන් ද කාවත් පිරිසිදු කරන්න. කාටවත් පුළුවන් ද කාවත් ධාර්මික කරන්න. එහෙම කිසිම කෙනෙක්ට එහෙම කාවත් බලෙන් ධාර්මික කරන්න බෑ. ඇයි මං එහෙම කියන්නේ? කෙනෙක්ව අපිට පුළුවන් නීතියේ රැහැනට අරගෙන නීතියෙන් හිර කරලා තියන්න. දැන් රටක සමාජයක නීතිය කියන කාරණාවන් තියෙනකොට ඒ නීතියෙන් යම් කිසි ආකාරයකින් සමාජයට වැරද්දක් කළොත් නීතියෙන් නීතියානුකූලව දඬුවම් දීලා ඒ ආදී කටයුතු කරනවා. හැබැයි මොනතරම් නීතියෙන් සමාජයක් නිවැරදි කරන්න හැදුවත් නීතියට පමණක් මේ කතාව කරන්න බෑ. අපි මේකට ලස්සන වචන දෙකක් විග්‍රහ කරනවා. නීතිය සහ රීතිය කියලා වචනයක්. නීතිය කියලා කියන්නේ රටක පාලන තන්ත්‍රයේ විදිහින් සම්මත කරගත්ත වැඩපිළිවෙලක්. මේ වැරද්ද කළොත් මෙන්න මේ දඬුවම. මේ වැරද්ද කළොත් මේ දඬුවම. ආදී වශයෙන් තමයි නීති සම්පාදනය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රටක තියෙන්න ඕන සදාචාරාත්මක පර්යායක් තියෙනවා. ඒකට කියනවා රීතිය කියලා. ඒ කියන්නේ තමන් විසින් සොයන් හික්මීමට පත්වීම කියන කාරණාව. දැන් මෙන්න මේ රීතිචර්යාව දියුණු කරන්න තමයි රීති මාර්ගය දියුණු කරලා සොයන් හික්මීම ඇති කරගන්න තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව අපිට පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට කෙනා නිවැරදි භාවයට පත්වීමක් තමයි බුද්ධ දේශනාව තුළ උගන්වන්නේ. ආන්ගේ කෙනා නිවැරදි භාවයට පත් වෙන්න අවශ්‍ය කරන සියලුම මාර්ගෝපදේශනය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා. එතකොට රටක පාලකයා නිවැරදි වෙන්නත්, පාලිතයා නිවැරදි වෙන්නත් ඒ රටට දාර්ශනික කියවීමක්, ඒ රටට යම්කිසි ආගමිකත්වයටත් එහා ගියපු ඒ සමාජය සදාචාරාත්මකව නිවැරදි කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් සමාජයකට තිබිය යුතුයි. එතකොට ඒක බොහෝ වෙලාවට රටවල් ක්‍රියාත්මක කරන්නේ නීතිමය පැත්තෙන් රට හික්මවල තියාගන්න, රට සංවරව කරගෙන තියාගන්න. හැබැයි ඒ සමාජයේ සිටින ආගමික පූජකවරුන්, ඒ වගේම ධර්මය කියලා දෙන පිරිස මේ හැම කෙනෙක්ම එකට එකතු වෙලා කරගන්න ඕනේ වැඩක් තියෙනවා. ඒ තමයි සමාජයට සදාචාරාත්මක පර්යාය, රීති පර්යාය හරියට විග්‍රහ කරලා දෙන එක. ඒකෙදි තුල තමයි තව කෙනෙක්ට ගරු කරනවා කියන එක. තව කෙනෙක්ගේ දුකක් කරදරයක් වුණාම ඒ ඇත්තෝ කෙරෙහි සංවේදී වෙන්න පුරුදු වෙන එක. ඒ වගේම පුංචි කාලේ ඉඳලා ඉරිසියාව, කුහකකම වගේ සිතුවිලි ඉවත් කරලා වෛත්‍රිය, කරුණාව, දයාව, සාමය වගේ හැඟීම් අනිකාත් එක්ක සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් හැඟීම් ඇති දියුණු කරන එක. දැන් අපිට මතකයි පුංචි කාලේ පොඩි කාලේ අපිට සින්දුවක් ඇහෙනවා. පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි එකම පියාගේ දූ දරුවෝ කියලා. ඒක හරිය ලස්සන අර්ථයක් තිබ්බා. ඒක මට පුංචි කාලේ ලොකුවට තේරුන්නේ නැහැ. හැබැයි ලොකු වෙනකොට තේරුණා මේ කිව්වේ පන්සල් කෝවිල් පල්ලි ගියත් කියේ ಜಾති විදියට, ආගම් විදියට, කුල විදියට අපි බෙදිලා හිටියට රටක් විදිහට එකම අම්මා, එකම තාත්තගේ දරුවෝ. ශ්‍රී ලංකාව කියන අම්මගේ තාත්තගේ දරුවෝ කියන අර්ථය නෙමෙයි, සමගිය ගැන නේද මේ කියන්නේ කියන එක. ඉතින් අර ඒ වගේ හැඟීමක් පුංචි කාලේ ඉඳලා දරුවන්ට එකතු කළොත්, ඒක ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව හැම කෙනෙක්ටම එකතු කළොත් ඒ සමගිය අනෙක් කෙනාට ගරු කිරීම, සහයෝගයෙන් ජීවත් වීම කියන කාරණාවන් සමාජය තුල රජයන්න පටන් ගන්නකොට ඒ සමාජයට ධාර්මික වෙන්න, ඒ සමාජයට අපහසුාවක් නැහැ. ඒ කියන්නේ අමාරුවක් නැහැ. එතකොට ඒ හැඟීම පුංචි කාලේ ඉඳලා සමාජයත් තුළට අපි කාන්දු කළ යුතුයි. දැන් අපි මේ කතාව සාකච්ඡා කරනකොට මේ කාරණාව විග්‍රහ කරනකොට ඔයත්තන්ට මතක් වෙනවා ඇති පුංචි කාලේ මේ සෑම සියලු දෙනෙක්ටම ಗುಣධර්මයක් කියලා දෙයක් වැඩි දියුණු කරගන්නට අපේ ආච්චි අම්මලා සියලා කියලා දුන්න බෝධිසත්ව කතා ටික. ඒගොල්ලෝ කියලා දුන්න යහපත් දේවල් ටික උපකාර වෙන්නට ඇති. හැබැයි ඒ දේවල් වලින් විතරක් අපිට ධාර්මික වෙන්න බෑ. ඊට එහා ගියපු ආධ්‍යාත්මික එළඹුමක්, ආධ්‍යාත්මික නැඹුරුවක් අපි තුල තියෙන්නට ඕනේ. මෙන්න මේ වැඩපිළිවෙල තුල තමයි අපිට
කය වචනය දෙක සංවර කරගන්නට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන්. කය වචනය සංවර කරගන්න කෙනෙක්ට සිත සංවර කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ කරගන්න සංවරය නියම ලෝකෝත්තර සංවරය සාක්ෂාත් කරගන්නට, සසර දුකින් නිදහස් වෙන අවබෝධය සාක්ෂාත් කරගන්නට උපනිශ්‍රයක් උපකාරයක් වෙනවා. එතකොට සසර දුකින් නිදහස් වීම කෙසේ වෙතත් සමාජය තුල ජීවත් වෙනකොට තිබිය යුතු මූලික ශික්ෂාව, මූලික බේසික්ස් සමාජය තුල නැති වෙනකොට ඒ සමාජයේ අධාර්මිකත්වයට පත් වෙනවා. සමාජයේ මිනිස්සු අධාර්මික වෙන්නේ කයෙන් නෙමෙයි. සමාජයේ මිනිස්සු අධාර්මික වෙන්නේ මනසින්. මනස තුල කාමය, කුරිරුකම, දැඩි ලෝභය, දැඩි කාමය, රාගය, විෂම රාගය මේ ආදී වශයෙන් මේ පහත් කියන ධර්මතාවයන් බලවත් වෙනකොට ඒවා මනසවල් තුල ක්‍රියාත්මක වෙනකොට ඒ සමාජය දස අකුසලයට බර වෙච්ච අධාර්මික සමාජයක් බවට පත් වෙනවා. ඒ අධාර්මික සමාජය තුල ධාර්මික පාලකයෙක් පත් වෙනවා කියන එක වෙන්නේ නැති කාරණාවක්. සමාජයේ ධාර්මික වෙනකොට ඒ ධාර්මික සමාජය තුළට ධාර්මික පාලකයන් පත් කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා පාලකයා නිවැරදි වෙනකොට පාලිතයා නිවැරදි වීමත්, පාලිතයා නිවැරදි වෙනකොට පාලකයා නිවැරදි වීමත් කියන දෙපැත්තම අපි මෙතනදී සාකච්ඡා කරගෙන යනවා. එතකොට දැන් මේ කතාව ගිහිල්ලා අන්තිමට එන්නේ කාගාවටද? එන්නේ පින්වතුනි අපි ගාවට. මේ බම්බයක් පමණ වෙච්ච ශරීර කූඩුව පැත්තට. අපි ගාවට තමයි මේ කතාව අන්තිමේදී ගැලපිලා කොහෙන් ගිහිල්ලා කැරකුණත් අන්තිමට එන්නේ අපේ ගාවට. ඇයි? අපි අපිව නිවැරදි කරගන්නේ නැති තාක්කල් අපිට කාටවත් අවවාදයක්වත් ආදර්ශයක්වත් දෙන්න හැකියාවක් නැහැ. එහෙනම් අපි කොහොමද නිවැරදි වෙන්නේ? අපි කොහොමද පිරිසිදු වෙන්නේ? මෙන්න මේ කාරණාවට අදාළව මෙන්න මේ කියන ගුණධර්මයන් දියුණු කිරීමට අදාළව චුට්ටක් සාකච්ඡා කරගෙන ගියොත් ඒකට අදාළව විග්‍රහ කරන්න වැදගත් වෙන කරුණු කාරණා රාශියක් තියෙනවා. ඇයි? රටක් සමාජයක් ධාර්මික වෙන්න නම් ඒ සමාජයේ ඉන්න පුද්ගලයා සංවර්ධනය විය යුතුයි. පුද්ගලයා දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනය වෙනට වඩා වැඩි නැඹුරුවක් තිබිය යුතුයි පුද්ගලයාගේ ආධ්‍යාත්මය තුළට. ඒ ආධ්‍යාත්මික ශික්ෂණය සංවරත්වය කෙනෙක් තුළ ඇති වෙන්නේ සතිය මුල් කරගෙන. සතිය පුරුදු කිරීම තුළ. එතකොට සතියේ තියෙනවා දහමේ උගන්වන ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි ලෞකික සතිය. අනික තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක මගඵල ප්‍රඥාවත් එක්ක පහළ වෙන ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මාභෝධයත් එක්ක පහළ වෙන යෝනිසෝ මනසිකාරය මුල් කරගත්ත සතිය. ඒ කියන උතුම් සතිය අවබෝධ කරගන්න, ඒ කියන්නේ සති ඉන්ද්‍රිය පූර්ණේ කරගන්න, සති ඉන්ද්‍රිය පහළ කරගන්නට එළඹ සිටි සිහියකින් යුක්තව සතිමත්ව ජීවත් වීම කියන කාරණාව ඉතාම අත්‍යවශ්‍යයි. තමන් කරන කියන දේවල් පිළිබඳව සතිමත් වීමට පුරුදු වීම. මෙන්න මේ කතාව තමයි බුදු පියාණන් වහන්සේ අපි හැමදාම මතක් කරන සූත්‍ර ධර්මයක් තියෙනවා. අම්බලට්ටික රාහුලවද සූත්‍රයේ රාහුල ස්වාමීන් වහන්සේට මුලින්ම දීපු කර්මස්ථාන වැඩපිළිවෙල බුදුහාමුදුරුවෝ දීපු අවවාදය. රාහුලේ ඔබ යම් ක්‍රියාවක් කරන්නට පෙර, ඔබ යම් ක්‍රියාවක් කරන මොහොතේ, ක්‍රියාවක් කළාට පස්සේ, වචනයක් කතා කරන්නට පෙර, වචනයක් කතා කරන මොහොතේ, කතා කළාට පස්සේ මේ සෑම අවස්ථාවකම මේක කොච්චර තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන එකක්ද, නිවීමක් සැනසීමක් අත් කරලා දෙන එකක්ද, යහපතක් කරන එකක්ද කියලා නිරන්තරයෙන් විමසන්න කිව්වා. නිවනට කොච්චර සප්‍රායද, ගෝචරද, සාර්ථකද, සම්මෝහද කියලා බුදුහාඳුරු වචන 4කින් මෙතන පෙන්නනවා නිරන්තරයෙන් විමසන්න කියලා. එතකොට තමන්ව විමසා ගැනීම, ඒ කියන්නේ තමා තුළට නැඹුරු වෙච්ච මානසිකත්වයකින්, මනසකින් තමන්ව තේරුම් ගන්නට උත්සාහවන්ත වීම තමයි සතිය පුරුදු කරන තැන තියෙන ප්‍රධානම කාරණාව. දැන් මේ කාරණාව ජීවිතයට එකතු කරගන්න කෙනෙක් ප්‍රායෝගිකව දියුණු කළ යුතු තව කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒක කතා කරගෙන යනකොට මේ ධාර්මික වීම කියන එක අපි තුල සාක්ෂාත් වෙන එකක්. තෝරගන්න ඕනේ තැන තමයි ස්වභාවයෙන්ම අපි හැමෝම අධාර්මිකයි. අපි සමාජීය වශයෙන් කතා කළාට අපි සමාජයේ තුල නරක දේවල් කරන්නේ නැහැ හාමුදුරනේ, අපි හරි හොඳයි කියලා අපි කිව්වට අපි උත්තරීතර මාර්ගඵල අවබෝධයකට යනකම්, ඒ කියන්නේ සසර කෙලවර කරනකම්, රහත්ඵල අවබෝධය පූර්ණ කරනකම් අපි හැමෝම ගාවම අධාර්මික ලක්ෂණ තියෙනවා. අධාර්මික වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල තේරුම් ගන්න, මේ අධාර්මික භාවයේ තේරුම් ගන්න, මේ වැරද්ද තේරුම් ගන්න අපිට විවෘත විය යුතුයි. මෙන්න මේ විවෘත භාවය තුළ තමයි අර කියන අවංකකම නැත්තම් නිශ්චල වීම කියන ගුණධර්මයන් දියුණු වෙන්න ගන්න. තමන්ට විවෘත වීම තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩපිළිවෙල. අපි අම්මට තාත්තට විවෘත නොවුනත්, බුදු පියාණන් වහන්සේට විවෘත නොවුනත්, තමන්ට විවෘත වෙන්න පුළුවන් නම් අපිට ඕන කෙනෙක්ට අවංකව ගරු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා.
වෙයි මම මෙහෙම කියලා කියන්නේ. පින්වතුනි ලෝකේ වැරදි හංගන්න බැරි දෙකක් තියෙනවා. වැරද්දක් කළොත් ඒ වැරද්ද හංගන්න බැරි ධර්මතා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂියට හෘද සාක්ෂියෙන් කවදාකවත් අපිට පැනලා යන්න හැකියාවක් නැහැ. අනිත් එක තමයි මේ ලෝකපාලක න්‍යාය ධර්මය. මේ ලෝකපාලනයේ වෙන න්‍යාය ධර්මය අපි කරන කියන සෑම දෙයක්ම කාය සංඛාරා කාය සංචේතනා වචී සංඛාරා වචී සංචේතනා මනෝ සංඛාරා මනෝ සංචේතනා කියන න්‍යාය ධර්මයේ මුල් කරගෙන චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන අර්ථයෙන් චේතියත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා කියන අර්ථයෙන් කර්මය කියන විශේෂයට අපි හැමෝම කොටු වෙලා ඉන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ කර්මය දායාදගෙන කර්මය නැහැ කරගෙන කර්මය බඳු කරගෙන කර්මයේම පිළිසරණ කරගෙනයි අපි ඉන්නේ කියලා. කර්මයේම දායාද කරගෙනයි අපි ඉන්නේ කියන එක. එතකොට ලෝකපාලක න්‍යාය ධර්මයේ තුල මේ කර්මය කියන මෙහෙයවීමට කර්මයේ මෙහෙයවීමට ඔබ අපි හැම කෙනෙක්ම යටයි. එතකොට මේ කර්ම විෂය අභිභවන්න කර්මක්ෂය කියන ඥාණය පහල කරගන්න හැකියාව ලැබෙන්නේ අපි මේ කතාව තේරුම් ගන්න පටන් ගන්නකොට කර්මයේ නීතිය තේරුම් ගන්න පටන් ගන්නකොට කර්මයේ පිළිබඳව සොයනකොට කර්මය පිළිබඳව විමර්ශනය කරනකොට කර්මය සකස් වෙන්නේ කොහොමද කියන එක අපි තුලින් තේරුම් ගන්න අපිට නැඹුරු වෙන වැඩපිළිවෙල තුල තමයි අපිට කර්ම විශේෂයේ තියෙන ගැඹුර බොහොම හැමින් වැටහෙන්න පටන් ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා කර්ම විශේෂ අචින්ත විශයක්. ඒක කෙලවරක් හොයලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි කර්මය බාර ගන්න, කර්මය තේරුම් ගන්න, කර්මය පිළිගන්න කියන එක. කර්මය තේරුම් ගන්නට උත්සාහවන්ත වීම විශේෂයෙන්ම මේ උතුම් ප්‍රතිපදාවන් දියුණු කරන්නට උත්සාහවන්ත වෙන ඔබ හැම කෙනෙක්ම සත්‍ය අවබෝධයට ඔබ මහන්සි වෙනවා නම් ඒ හැම කෙනෙක්ම ඒ කතාව තේරුම් ගැනීම ඉතාම වැදගත් කාරණාවක්. ඇයි මම එහෙම කියන්නේ? පින්වතුනි අපි ජීවත් වෙනකොට මේ පරිසරය තුල හොඳ සහ නරක කියලා දෙපැත්තක් අපි අතර සිද්ධ වෙනවා. හොඳ වැඩපිළිවෙලක් කියලා එකක් කතා කරනවා, නරක වැඩපිළිවෙලක් කියලා එකක් අපි කතා කරනවා. මේ හොඳ නරක එකපාර නැති කරන්න හදන එකක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. හොඳ නරක තේරුම් ගන්න එක. මේක තේරුම් ගන්න පටන් ගන්නකොට නරක අතහැරෙන්න ගන්නවා. හොඳ දියුණු වෙන්න ගන්නවා. අනුපූර ප්‍රතිපදාව පෙන්වන්නේ එහෙමයි. හොඳ පැත්තට විග්‍රහ කරන්නේ මනුෂ්‍යත්වය, පවට ලැජ්ජාව, භය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වගේ ගුණධර්මයන් දියුණු කිරීම තමයි ඒ ගුණ දියුණු කරන වැඩපිළිවෙල තමයි හොඳ පැත්ත. අයහපත් පැත්ත කියලා කියන්නේ අමනුෂ්‍ය වැඩපිළිවෙල. මනුස්ස නොවන තිරිසන්, പ്രേත, අසුර, නිරය ගති මුල් කරගත්ත අසත්පුරුෂ වැඩපිළිවෙල. මෙන්න මේ අසත්පුරුෂ ගතියත් සත්පුරුෂ ගතියත් මතු කරගන්න පුළුවන් හැකියාව තියෙන තමන්ට. ඒක තමන් සතු කාරණාවක්. මෙන්න මේ කාරණාව විග්‍රහ කරගන්න යනකොට ස්වභාවයෙන්ම අපි දිහා බලනකොට අපේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන සත්පුරුෂ පැත්තට නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? ජීවිතයේ කෙනෙක් අපිට වැඩිපුර ඇසුරු කරන්න හම්බ වෙන්නේ ලෝකේ සත්පුරුෂ මිනිස්සු ඇසුරු කරන්න හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. හරිම අල්පයි එහෙම පිරිස ඇසුරු කරන්න ලැබෙන අවස්ථාව. ගුණධර්ම, යහපත් දේවල් ජීවිතයට අවංකව ප්‍රගුණ කරන්න කියලා දෙන පිරිස, අවංකව මේ දේවල් කරන පිරිසත් අපිට සමාජය තුල හම්බ වෙන්නේ බොහොම අල්පයක්. බොහෝ වෙලාවට අපිට හම්බ වෙන්නේ සමාජය තුල අසත්පුරුෂ මිනිස්සු. එතකොට දැන් සමාජය තුල කොච්චර අසත්පුරුෂ මිනිස්සු හම්බුණත් ඒ අසත්පුරුෂ පිරිසට වෛර කරන එක නෙමෙයි නියම ශ්‍රාවකයෙක්ගේ නියම ධර්මයේ තේරුම් ගන්න උත්සාහවන්ත වෙන නියම කෙනෙක්ගේ ලක්ෂණය. නියම ශ්‍රාවකයෙක් නම් ධර්මයේ තේරුම් ගන්න උත්සාහවන්ත වෙන නියම කෙනෙක් නම් එයා බලනවා අසත්පුරුෂ ගතිය තියෙන්නේ බාහිරද තමන් ගාවද කියන එක. දැන් අපිට අපේ සාමාන්‍ය ස්වභාවය තුල අපිට පේන්නේම අනුන්ගේ තියෙන අසත්පුරුෂකම්, අනුන්ගේ තියෙන වැරදි, අනුන්ගේ තියෙන ප්‍රශ්න. හැබැයි අපිට පුළුවන් නම් ඒ අනුන්ගේ වැරදි හොයන, අනුන්ගේ ප්‍රශ්න හොයන, අනුන්ගේ අසත්පුරුෂ ගති දකින මනස තමන්ගේ පැත්තට හරවලා තමන්ගේ අසත්පුරුෂ ගතිය දකින්න. තමන්ගේ වැරද්ද දකින්න, ඒ වැරද්ද දකින්න තමයි තමන්ට තේරෙන්නේ තමන් මහා අධාර්මික කෙනෙක් කියන එක. තමන්ගේ ඇතුළේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මෙන්න මේ ප්‍රශ්නය තේරුම් ගන්න විවෘත වීම, මෙන්න මේ ප්‍රශ්නය තේරුම් ගන්නට අවංක වීම කියන තැනදී තමයි අපේ තියෙන ගැටලුව අපිට තේරුම් අරන් निराකරණය කරගන්න පුළුවන් පරිසරයක් ක්‍රමානුකූලව සැකසෙන්නේ. ඒකට ඒකයි බුදු පියාණන් වහන්සේ බද්දවග්ගයේ කුමාරවරුන්ට පෙන්වන්නේ අපි හැමදාම මතක් කළා වගේ දේශනාවල වඩා වැදගත් වන්නේ අනුන් පිළිබඳ සෙවීම නොවේ තමාව තේරුම් ගැනීමයි, තමන්ව වටහා ගන්න උත්සාහවන්ත වීමයි. හැබැයි සමාජය තුල ජීවත් වෙනකොට අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මට කවුරුත් මං ගැන කියලා දෙන්න ඕනේ නැහැ. මං ගැන දන්නවා. මගේ ජීවිතය ගැන තීරණ ගන්න කාටවත් දෙන්න බෑ. මං ගැන දන්නවා. ඔය කවුරුත් මට මං ගැන කතා කරලා කියලා දෙන්න ඕනේ නැහැ කියලා. ඒක සමාජ සම්මතයට හරි බැලුවාම. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයක් පිළිබඳ කතා කරනකොට, ධර්ම අවබෝධයක් පිළිබඳව කතා කරගෙන යනකොට
මට තියෙන්න ඕනේ නිහතමානීකමක්, මට තියෙන්න ඕනේ downs to earth. ඒ කියන්නේ මහ පොළවේ පය ගහලා මහ පොළවේ ඉඳගෙන පාපිස්නාවක් වගේ නිහතමානී ගුණයකින් මම ඇත්තටම මං ගැන දන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. මම ඇත්තටම මං ගැන දන්නේ නැහැ කියලා තේරෙන තැනදිම තමයි මම මං ගැන නිවැරදිව තේරුම් ගන්නට පටන් ගන්නෙ. දැන් හැබැයි අපේ සමාජයේ අපි ජීවත් වෙනකොට අපේ මනස බර වෙලා තියෙනවා නෑ මට කවුරුත් මං ගැන කියලා දෙන්න ඕනේ නෑ මං ගැන දන්නවා මගේ ගැන තීන්දුව తీරන ගන්න කවුරුත් ඕනේ මට පුළුවන් මගේ දේවල් කරගන්න කවුරුත් මට මං ගැන කියලා දෙන්න ඕනේ නෑ මම තමයි මං ගැන හොඳටම දන්නේ කියලා මාන්නෙන් නම් ඉන්නේ ඉදිමිලා නම් ඉන්නේ අපි අර කියන්නේ ලොකුකම් වල පෙරදරි කරගෙන නම් ඉන්නේ අපිට මේ කියන කතාව ඇහෙන්නේ නැහැ ඒක අහන්න අපේ කන යොමු වෙන්නෙත් නැහැ අපිට මේ කතාව ශ්‍රවණය කරනවා තියා ඒ කතාවක් කියලා දෙන පැත්තක්වත් අපි බලන්නේ නැහැ. මොකද අපි නිවැරදි පිරිසක් කියලා තමයි අපි හිතාගෙන ඉන්න නිසා. මෙන්න මේ තැන තේරුම් ගන්නකොට අපිට පුළුවන් අපිට තේරුම් ගන්නට අපි කොච්චරනම් අසරණ වෙලාද ඉන්නේ අපි මොනතරම් පහත් වෙලාද ඉන්නේ අපි මොනතරම් අභාග්‍ය සම්පන්න තැනකද ඉන්නේ කියන කාරණාව. දැන් මේකයි පින්වතුනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට මේ සත්‍යයේ අසරණ භාවය තේරෙනවා. සත්‍යය මේ අනාථ වෙලා ඉන්නේ කියන කාරණාව උන්වහන්සේලා දකිනවා. ඒ දකින නිසා තමයි උන්වහන්සේලා පෙන්වන්නේ බොහොම ලස්සන තැනක් තියෙනවා. මේ ලෝක සත්‍යය සත්‍ය කියලා කියන්නේ ඇලීමට නමක් සත්‍ය කියලා කියන්නේ පැවැත්මට නමක්. පැවැත්ම තුල හිර වෙලා ඉන්න ලෝක සත්වයාට මේ පැවැත්මේ ඇතිසැටියෙන් නොදන්නා කම හෙවත් අඥාන කම කියන සාධකය මුල් කරගෙන සත්වයා වැහිලා ඉන්නේ. අපි කියන්නේ අන්ධ වෙලා ඉන්නේ. මෙන්න මේ අන්ධ භාවය තේරුම් ගන්න තමයි බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට අන්ධ භාවයේ තේරුම් ගන්න යන කෙනෙක් ගහව ඒ අන්ධභාවයෙන් වැහිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට එයා ගාව අසත්පුරුෂ ගති ගහනවා වැඩි, බහුල වැඩි. අසත්පුරුෂ ගති දුරලන්නට සත්පුරුෂ ගතිය මතු කරගන්න තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම පූර්වභාග ප්‍රතිපදාව දේශනා කරන්නේ. එතකොට ආන්ගේ පූර්වභාග ප්‍රතිපදාව තුළ සත්පුරුෂ ගුණය තුළ තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ ඇත්තටම අපේ ගැටලුව නිවරදිව විනිවිද දකින්න. තමන් කවුද කියන එක සොයන්න, දැනගන්න, විමසන්න. තමන්ගේ ඇතුලේ ක්‍රියාකාරීත්වය මොන වගේ එකක්ද? තමන් ගාව තියෙන අගුණ මොනවාද කියන එක, තමන් ගාව තියෙන දුර්වලතාවයන් මොනවාද කියන එක, තමන් ගාව තියෙන වැරදි මොනවාද කියන එක වටහා ගන්න පුළුවන් හොඳ පසුතලයක් සකස් වෙන්නේ තමාට නැඹුරු වෙලා තමන්ගේම පැත්තේ වැරද්ද දකින්න උත්සාහවන්ත වීම. මෙන්න මෙතනදී බොහොම වැදගත් වෙන සංකේතයක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ හැමෝටම කාට හරි චෝදනා කරනකොට ඕගොල්ලෝ පාවිච්චි කරනවා ඇති තමන්ගේ අත. පාවිච්චි කරනකොට ඔබ මෙන්න මෙහෙම කතා කරලා ඇති. තමුසේ කියලා මේ තමුසේ කියන වචනේ පාවිච්චි කරලා අපි ඒකට කියන කරත්ත භාෂාව කියලා. පාරණි කාලේ හිටපු කරත්ත කරුවෝ පාවිච්චි කරපු වචන විදිහට තමයි තමුසේ වගේ වචන පාවිච්චි කරන්නේ. එතකොට ඕගොල්ලෝ සමහරට මෙහෙම කතා කරලා ඇති මිනිස්සුන්ට. මෙහෙම කතා කරනකොට හොඳට බලන්න අපි තව කෙනෙක්ගේ පැත්තට ඇඟිල්ල දික් කරනකොට තව කෙනෙක් වැරදිකාරයෙක් කියලා හංවඩු ගහනකොට ඇඟිලි කීයක් අපේ පැත්තට ඇවිල්ලාද පින්වතුනි? ඇඟිලි 3ක් අපේ පැත්තට ඇවිල්ලා. දැන් අපි මේ අනිත් පැත්තට දික් කරලා තියෙන ඇඟිල්ලත් අපේ පැත්තට හරව ගත්තාම ස්වභාවය තමන් දරා සිටින භාවය තේරුම් ගන්නට ස්වභාවය තේරුම් ගන්නට හැකියාවක් ලැබෙනවා. ස්වභාව ධර්මය. දැන් මනසේ නිර්මිතයක් විදිහට තමයි මේ සමස්ත ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. අයි මම එහෙම කියන්නේ කියව ගන්න අග්ගඤ්ඤ සූත්‍රය. ලෝක සත්‍යය ඒ කියන්නේ ආභාසර බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ මහ පොළොවට එනකොට මේ රසපෘථුවියට එනකොට කිසිදු ගහක් කොලක් ගලක් මලක් තිබ්බේ නැහැ. සඳක් කිරක්වත් තිබ්බේ නැහැ. ක්‍රමානුකූලව මේ සත්‍යය ඇවිල්ලා රසපෘථුවියට බැඳිලා රසපෘථුවියත් එක්ක ආසාවෙන් ක්‍රියාත්මක වෙනකොට ටිකෙන් ටික අවුරුදු බිලියන ට්‍රිලියන ගානක විපරිණාමයක් එක්ක තමයි පරිණාමයක් එක්ක තමයි පින්වතුනි මේ සමාජ පරිසරයේ අපි මේ ජීවත් වෙන පරිසරයේ හැදිලා තියෙන්නේ. මම මේක තේරෙන්න පුංචි කතාවක් කිව්වොත් ඔබට ගෙයක් හදා ගන්න ඕනේ වුණොත් ඒ ගේ මුලින්ම හැදෙන්නේ ඔබගේ මනසේ. මනෝ රූපයක් විදිහට, චිත්ත රූපයක් විදිහට. ඒ චිත්ත රූපය මුල් කරගෙන තමයි ඒ චිත්ත රූපය අපි ගිහිල්ලා කියනවා වාස්තු විද්‍යාඥයෙක්ට. ඒ වාස්තු විද්‍යාඥයා ඒක දෙන ඇදකුද බලලා ඉවරලා ඒව නිවැරදි කරලා වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් එකක් අඳිනවා. ඒ ප්ලෑන් එක තමයි අපි මේසන් බාස් කෙනෙක්ට දීලා ගල් වැඩි ගඩොල් සිමෙන්ති එකතු කරලා ඉවර වෙලා තමන්ගේ මනසේ ඇඳිච්ච චිත්‍රය කපලා කොටලා හරියට ලී බඩුවේ කැටයමක් මේ උපදානවා වගේ තමන්ගේ මනසේ හදාගත්ත චිත්‍රය ගල්වැලි ගඩොල් සිමෙන්ති වලින් භෞතිකයක් බවට භෞතික යථාර්ථයක් බවට පත් කරගන්න. එතකොට මේ චිත්‍රය මුලින්ම ඇඳුනේ මනසෙනේ. ඒ වගේ තමයි දැන් මේ මනස කියන ස්වභාවය තුල මනසේ
මනසේ ප්‍රතිබිම්බණය තමයි අපි මේ පේන දකින්න ලෝකයේ තුල මේ තියෙන්නේ. එතකොට ඒකයි ආභාසර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු පිරිස දස අකුසලයට බර වෙලා ඒගොල්ලෝ පහත් වෙනකොට ඒගොල්ලන්ගේ මානසිකත්වය පහත් පැත්තට බර වෙනකොට ක්‍රමානුකූලව මේ පරිසරයට මේ අපි දකින පරිසරය ක්‍රමානුකූලව නිර්මාණය වුණා කියලා කියනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ කාරණාව අපි මේ බාහිර භෞතිකයේ සකස් වෙච්ච විදිය හොයන එක නෙමෙයි. ඒ බාහිර භෞතිකයේ ඇතිවීම නැතිවීම හෝ එහි තියෙන සුද්ධාෂ්ටකෝ එහි තියෙන කාරණාව හොයන එක නෙමෙයි මේ සමස්තයට අදාළ ව්‍යුහාත්මක ලක්ෂණය මේ සමස්තය නිර්මාණය කරගන්න අවශ්‍ය කරන ව්‍යුහාත්මක වැඩපිළිවෙල ඒ ස්ට්‍රක්චර් එක විග්‍රහය කළොත් ස්ට්‍රක්චර් එක ව්‍යුහය තියෙන්නේ මනසත් එක්ක කියලා තේරුම් ගන්න කෙනෙක් තමන්ගේ මනස තේරුම් ගන්නට මහන්සි වෙන්න ඕනේ. දැන් මනස වටහා ගන්න යන කෙනෙක් ගාව අර කියන ಗುಣධර්මයන් දියුණු වීම ඉතාම වැදගත් කාරණාවක්. මොකද මනස පේන්නේ නැහැ, මනසේ තියෙන ගැටලුව පේන්නේ නැහැ ගුණයන් නැති මනසකට. අගුණ ගහන මනසකට. ඒ කියන්නේ මේකට උදාහරණයක් කිව්වොත් දැන් තිරිසන් සතෙකුට කවදාකවත් ධර්මයක් අහලා තේරුම් ගන්න බෑනේ. හැබැයි තිරිසන් සත්තු ගාවත් ಗುಣධර්ම තියෙනවා. ඇයි ඒ? තිරිසන් සත්තු සසරේ ඒ ගුණයන් දියුණු කරලා තියෙන නිසා. හැබැයි දියුණු කරලා තිබ්බට සසරේ කරගත්ත අවැඩ අසාධාරණ වලට දැන් විපාක විදිහට තිරිසන් ලෝක වලට ගිහිල්ලා දුක් විඳිනවා. ඒ දුක් වෙනදට ඒගොල්ලෝ ගාවත් ඒ ಗುಣ හැංගිලා තියෙනවා. මම මේක තේරෙන්න පුංචි කතාවක් කියන්නම්. හොඳට අහගන්න. ලංකාවේ සුනාමිය සිද්ධ වෙච්ච වෙලාවේ සුනාමියට කලින් ඉඳලා එක මහත්තයෙක් ගාල්ල පැත්තේ පුරුදු වෙලා හිටිය හැමදාම උදේට තමන්ගේ පුරුද්දක් තිබ්බා, බොහොම වටින පුරුද්දක්. මාළුන්ට කෑම ටිකක් දෙන්න. මේ කෑමට මෙයා පාවිච්චි කළේ මාළුන්ට දෙන්න පාවිච්චි කළේ පාන්. හැමදාම පාන් ගෙඩියක් අරගෙන ගිහිල්ලා එක්තරා කන්දක් වගේ තැනකට ගිහිල්ලා මේ උඩ ඉඳලා පාන් කෑලි කඩ වතුරට දානවා. ඉතින් මාළු ඇවිල්ලා හැමදාම මේ පාන් කෑලි කනවලු. කලපුවක් වගේ තැනක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි දවසක් මෙයා දකිනවා ඒ පාන් කන්න මාළුන්ට අමතරව තව සතෙක් ඇවිල්ලා ඉන්නවා. පළවෙනි දවසෙත් දැක්ක, දෙවෙනි දවසෙත් දැක්ක, තුන්වෙනි දවසෙත් දකින්නකොට තේරුණා මේ කිඹුලෙක් හරි මොකෙක් හරි සතෙක්. ඉතින් ටිකක් මෙයා උඩින් ඉන්න දෙයක් බය වුණෙත් නෑ, ගණන් ගත්තෙත් නෑ. එයා පුරුදු පරිදි පාන් ගෙඩියක් කාමාරක් ගෙනල්ලා මේ මාළුන්ට දාලා ඉතින් එයා යනවා. ඉතින් ඔහොම කාලයක් යනකොට අර කිඹුලත් පුරුදු වුණා හැමදාම ඇවිල්ලා මේ මහත්තයාගේ මේ පාන් කාලා කන්න, පාන් කෑල්ල කන්න. දැන් මොකද වුනේ? ටික දවසක් යනකොට ওই කාරණාව සිද්ධ වෙනවා ඒ විදිහට. කාලයක් යනකොට හරියටම 2004 දෙසැම්බර් 26 වෙනිදා මට මතක හැටියට ලංකාවට දරුණු ඛේදවාචකයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඉන්දුනීසියාවේ ජාවා සුමාත්‍රා දූපත් ආසන්නයේ සිද්ධ වෙච්ච සුනාමි කියන මහා විනසය. සුනාමි කියලා නෙමෙයි අපි ඒ කාලේ එක හැඳුනුවේ මුහුද ගොඩ ගලනවා කියන එක. පස්සේ කාලෙක තමයි අපේ ව්‍යවහාරයට සුනාමි කියන වචනේ එකතු වුනේ. මෙන්න මේ මහා ව්‍යසනය ඇති වුණා. මේ ව්‍යසනය ඇති වෙච්ච වෙලාවේ මුහුද ගොඩට ගැලුවා. ගොඩට ගලනකොට මේ මහත්තයාත් උදේ කිඹුලට සහ මාළුන්ට කෑම දාලා යමින් හිටියේ. උදේ පාන්දර 9 ගානකට තමයි මේක එන්නේ. 8:00 විතර මෙයා මේක කරලා 8:45 විතර මේ කටයුතු කරලා නැවත ගෙදර යමින් ඉන්න අවස්ථාවේදී තමයි මේ ව්‍යසනයට මෙයාවත් ගොදුරු වෙන්නේ. දැන් මෙයාවත් ගහගෙන යනවා කියලා කියනවා මහා මුහුද පැත්තට. මහා මුහුද පැත්තට මෙයාව ගහගෙන යනකොට දැන් මුහුදට අහුවෙලා රැල්ලට අහුවෙලා මෙයාවත් මුහුද පැත්තට ගහගෙන යනකොට මේ මහත්මයා උත්සාහ කරනවා ජීවිතේ බේරගන්න. ජීවිතේ බේරගන්න මෙයාට අහුවෙනවා පුටුවක්. මේ පුටුව මේ යම්කිසි මුහුදට ගොඩ ගලලා අර ගොඩ තිබිච්ච දේවල් මුහුදට ගහගෙන යනකොට ඒ ගොඩ ගහගෙන ගිය භාණ්ඩ අතර තිබිච්ච පුටුවක් හමු වෙලා ඒ පුටුව අල්ලගෙන උත්සාහ කරනවා ජීවිතේ බේරගන්න. හැබැයි රළපාර සැර වැඩි රළපාරට අහු වෙලා ඉන්නේ. දැන් මේ පුටුව මෙයාගේ අතින් ගිලිහිලා යනවා. දැන් මෙයාට කර කියා ගන්න දෙයක් නැතුව අත් දෙක ගසගසා තමන්ට පුළුවන් උපරිම වීරිය දාලා ගිලෙන එකෙන් නතර වෙලා ගිලෙන එක නතර කරගන්න උත්සාහ කරනවා. මේ විදිහට වෙහෙස වෙලා ඉන්නකොට මෙයාට මහන්සි වෙලා හති වැටිලා මෙයා ඒ මහන්සි වෙන එක අතාරිනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ බයර ගන්න වෙහෙස වෙන එක අතාරිනවා. මෙහෙම අතාරිනකොට එයාට හරියට අර නින්දත් නොනින්දත් අතර වගේ දැන් වතුරත් පෙවිලා බොහොම අමාරුවෙන් අර අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවේ මේ ස්ථානෙට ගහගෙන එනවා ලී කොටයක්. කොහෙදෝ ගියපු ලී කොටයක් ඇවිල්ලා මෙයාගේ ඇඟේ හැප්පෙනවා. ඇඟේ හැප්පුණාට පස්සේ මේ මහත්මයා මොකද කරන්නේ? අර Tamanට අවසිහියෙන් වගේ හිටියේ. ඒ අවසිහියෙන් වගේම අර ලී කොටේ අල්ලගත්තා. ලී කොටේ බදාගත්තා. දැන් ලී කොටේ බදාගෙන ඔහොම ඉන්නකොට මෙයාට තේරෙනවා ලී කොටේ පාවි ගොඩගම පැත්තට යනවා. මුළු සේරුම
වස්තු, ගෙවල් දොරවල් වල තිබිච්ච බඩු මුට්ටු, මිනිස්සු ගහගෙන යනකොට මුහුද පැත්තට, මහා මුහුද පැත්තට ගහගෙන යනකොට මෙයාට තේරෙනවා මෙයාව අර ලී කොටේ බදාගෙන ඉන්නකොට ලී කොටේ පාවෙනවා මුහුද පැත්තෙන් ගොඩ පැත්තට, වෙරළ පැත්තට. මෙයා ටික දුරක් දැන් මෙහෙම බලාගෙන ඉන්නකොට මේ කතාව මේ වෙන දේ දිහා බලාගෙන ඉන්නකොට මෙයාට තේරෙනවා ලී කොටේ පීනනවා කියලා. තවත් ටිකක් වෙලා යනකොට තේරෙනවා තමන් මේ ලී කොටයක් නෙමෙයි අල්ලන් ඉන්නේ, මේ අල්ලන් ඉන්නේ කිඹුලෙක්ව කියලා. තවත් ටිකක් වෙලා යනකොට තේරෙනවා මේ අල්ලන් ඉන්නේ තමන් කෑම දාපු හැමදාම උදේට පාන් දානකොට ඒ පාන් කන්න ආපු කිඹුලා තමයි, ඒ හැල කිඹුලා තමයි, මේ මුහුදේ ඉන්න මේ කරදිය කිඹුලා තමයි තමන්ව මේ විදිහට බේර ගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි කිඹුලට පින් සිද්ධ වෙන්න මේ මහත්තයා වෙරළට ඇවිල්ලා ගොඩ වුණා කියලා කියනවා අර මහා මුහුදට ගහගෙන ගියපු මිනිස්සයා. මට කතාව කියා ගන්න ඕනේ, මේ කාරණාව කියන්න ඕනේ, මේ සත්තු ගාවත් මේ සත්පුරුෂ ගුණ තියෙනවා පින්වතුනි. ඒ සතා ගාව මොකද්ද ඒ තිබ්බේ? කෙලෙහි ගුණ දැක්වීම කියන ගුණය. එතකොට මේ ගුණ ඔබ අපි හැම කෙනෙක් ගාවම තියෙන එකක්. ඒ ගුණ සත්තු ගාවත් තියෙනවා. හැබැයි ඒවා යටපත් වෙලා තියෙන, ඒවා අප්‍රකට වෙලා තියෙන්නේ. හැබැයි අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට සමහර සත්තුන් ගාව ඒවා මතුවෙන වෙලාවල් අපි දැකලා තියෙනවා. හැබැයි උන්ගේ ගති ස්වභාවයෙන්ම ඒ වගේ තිරිසන් අත්බවක ගති ස්වභාවයෙන්ම ඒගොල්ලෝ ඒ තැනට ගිහිල්ලා තියෙන්නේ කරගත්ත අගුණ වැඩපිළිවෙලේ හේතුවේ ඵලයක් විදිහට. එතකොට දැන් ඒ විපාක අත්බව තුල ඒ තිරිසන් අත්බවකට හෝ ගියොත්, പ്രേත අත්බවකට හෝ ගියොත් ඒකට අදාළ විපාක කාලය ගෙවන්න සිද්ධ වෙනවාමයි. ඒක කරන්න දෙයක් නැහැ. ඒකිනුත් ඔය භයානක අත්බවයක් තමයි තිරිසන් අත්බව කියන ඒවා. තිරිසන් අත්බව වල තියෙන භයානක தත්ත්වය තමයි පින්වතුනි. දැන් ඒකේ කොටියෙක්, සිංහෙක්, මුර්ගයෙක් වගේ සතෙක් වුණොත් එයා ඉතින් එහාට ජීවිත කාලය පුරාවටම කරන්නේ සත්තු මරණ වැඩපිළිවෙලනේ. ඒකට තව තවත් එයා ඒ තිරිසන් අත්බවට හිර වෙන තියෙන ස්වභාවය වැඩි. ඒකයි දැන් අපාය විග්‍රහ කරනකොට අපාය පෙළගස්වනකොට දරුණුම අපාය විදිහට පෙන්වන්නේ නිරය. ඊට පස්සේ දරුණුයි කියලා පෙන්වන්නේ പ്രേතවත් අසුරවත් අපාය නෙමෙයි. ඊට පස්සේ දරුණුයි කියලා පෙන්වන්නේ තිරිසන් අපාය. මොකද තිරිසන් අපායට වැටුනොත් හරි අමාරුයි. ඒ වැටිච්ච තැනින් ගොඩ එන්න. මොකද සමහරවිට තිරිසන් අපාය කල්ප ගණන් සමහරවිට තිරිසන් අත්බැවුලම ඉපදි මෙරි යන්න සිද්ධ වෙනවා. ඉතින් තිරිසන් ගතියත් ඒ වගේම പ്രേත ගතියත් අසුර ගතියත් නිරය ගතියත් කියන සියලු අසත්පුරුෂ ගති තියෙන්නේ සත්‍යයේ චිත්තසංතානය තුල. චිත්තසංතානයෙන් තමයි මේ ගති මතුවෙන්නේ. අපි ඒකට කියනවා චෛතසික විග්‍රහය තමයි ලෝභ දෝෂ මෝහ ගති ස්වභාවය. එතකොට සත්පුරුෂ ගතිය තමයි අලෝභ දෝෂ මෝහ කියන ගුණය. දැන් අපි මනුෂ්‍ය වෙලා තියෙන්නෙම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්ප්‍රයුක්ත හිතකින්. මනුෂ්‍ය අත්බැවක් අපිට ලැබිලා තියෙන්නෙම විපාක වශයෙන් කාමාවචර සුගති විපාකයක් අපිට ලැබිලා තියෙන්නෙම උත්කෘෂ්ඨ හිතකින්, පිරිසිදු හිතකින් තමයි අපිට මේ මනුෂ්‍ය උප්පත්ති විපාකේ හම්බෙලා තියෙන්නේ හොඳ තැනකින්. හැබැයි මනුෂ්‍ය වෙලා හිටියට ආශාව, දැඩි බලාපොරොත්තු, දේවල් රැකගැනීමේ කැමැත්ත, මේ වගේ වෛරය, ක්‍රෝධය, ඒ වගේ සිතුවිලි පරම්පරාවල් එක, සිතුවිලි වැඩපිළිවෙලත් එක්ක අපිට ඕනෑම මොහොතක අපේ මනස දූෂ්‍ය කරගන්න පුළුවන්. ඕනෑම මොහොතක අපේ මනස විනාශ කරගන්න අපිට පුළුවන්. ඕනෑම මොහොතක අපේ මනස පහත් කරගන්නට හැකියාවක් අපිට තියෙනවා. ඒ හැකියාව අපිට තියෙනවා. මනුෂ්‍ය වෙලා ඉන්න කෙනෙක්ගේ තියෙන විශේෂත්වය තමයි එයාට රැස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පිං සහ පව් හොඳ නරක දෙපැත්තම රැස් කරගන්න පුළුවන් හැකියාව. එතකොට මේ රැස් කරගන්න දඟලන වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්න බුදුහාමුදුරුවෝ අනුපූර්ව පෙන්වන්නේ පව් පැත්ත අතහරින්න, පහත් පැත්ත අතහරින්න, යහපත් පැත්ත දියුණු කරන්න. මොකද යහපත් පැත්ත දියුණු නොකර සත්‍යයක් අවබෝධ කරන්න හැකියාවක් නැහැ. එතකොට දැන් මේ කතාව හොඳට අහගෙන ඉන්නවා නම් මම කියාගෙන එන මේ කතාව ඇතුලේ ඕනම සත්‍යයක් ගාව මේ කියන ගති ස්වභාවයන් ටික තියෙනවා. දැන් ඇත්තටම බාහිර ඉන්න සත්තුන්ගේ ගති හොයලා ඉවර කරන්න කියලා ගියොත් ඒක කවදාකවත් අපිට කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මගෙන් ආයෙත් උඩ ශුද්‍ර ජීවියාගේ ගතිය මොකද්ද? පහත් වැඩ කරපු නිසා තමයි ශුද්‍ර ජීවි වගේ ජීවිතවලට යන්නේ පිරිස. එතකොට ආබස්සර ඉඳලා එනකොට මේ සත්ව ප්‍රමාණය, මේ ලෝක සත්වයෝ එකම ගති ස්වභාවයකින්, බ්‍රහ්ම ස්වභාවයකින් ඇවිල්ලා පිරිසක් උසස්යි සම්මත දේවල් කරානක පිරිසක් පහත් සම්මත දේවල් කරන්න පටන් ගත්තා. පහත් උසස් පහත් දේවල් කරනකොට මානසිකත්වයේ පහත් වෙලා ශුද්‍ර පැත්තට පහත් පැත්තට බර වෙනකොට තිරිසන් පැත්තට ගති නිර්මාණය වෙලා ක්‍රමානුකූලව ඒ පරිසරය සකස් වුණා කියලා පෙන්නනවා. එතකොට දැන් මේ පරිසරය තුල ජීවත් වෙනකොට හොඳට තෝරගන්න මේ සමස්ත ගති ස්වභාවයන්, සමස්ත කෙලෙස් ගතිය තියෙන්නේ අපේ චිත්තසංතානය මුල් කරගෙන. දැන් සිත තේරුම් ගන්නවා කියලා කියන්නේ, මනස තේරුම් ගන්නවා කියලා කියන්නේ මනසේ තියෙන මේ උසස් පහත් ભેදය වටහා ගන්න එක. එතකොට નિરાයාසයෙන්ම අපි හැමෝම ගාව ඒ උසස් ගති ටිකත් පහත් ගති ටිකත් අපි ගාව තියෙනවා. දැන් මෙන්න මේ නිසා තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ ලෝක සත්වයෝ කියලා.
සත් වැඩපිළිවෙල තුල නැත්තම් සත් කියන හැඟීම තුල ඇලීම, තණ්හාව, ආශාව මුල් කරගත්ත පැවැත්ම මුල් කරගත්ත පැවැත්මේ ඇත්ත ඇතිසැටියෙන් නොදන්නාකම නිසාම පැවැත්ම පිළිබඳව නොදන්නාකම නිසාම යථාර්ථයක් යථාකාරයෙන් නොදන්නාකම නිසාම ධර්මයේ විදිහට නොදන්නාකම නිසාම ධර්මතාවයේ විනිවිද නොදකින අනවබෝධය නිසාම මේ පැවැත්ම තුල සත්ව පුද්ගල වැඩපිළිවෙලකට අපි හැමෝම හිර වෙලා ඉන්නේ. ඒ සත්ව පුද්ගල වැඩපිළිවෙල තුල ද්‍රව්‍ය වස්තු කියන වැඩපිළිවෙල සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ වැඩපිළිවෙල දරා සිටින්නේ මනස මුල් කරගෙන. මනස තේරුම් ගන්නකොට මනස වටහා ගන්න උත්සාහවන්ත වෙන කෙනෙක් මෙන්න මේ මනස තේරුම් ගන්න උත්සාහවන්ත වෙන සෑම කෙනෙක් ගාවම අනුපූර්ව ප්‍රතිපදාව තුළ මේ ಗುಣ දියුණු කිරීම කියන කාරණාව යහපත දියුණු කිරීම කියන කාරණාව සත්පුරුෂ ගුණය මතු කර ගැනීම කියන එක ඉතාම අත්‍යවශ්‍ය කියන නිරන්තරයෙන් කියන්නේ හේතුවම තමයි ඒ ගුණ ධර්මයන්ගේ වටිනාකම නොදකින මනසකට ගැඹුරු නැනනුවණක් පහළ කරගන්න හැකියාවක් නොමැති නිසා. අර කවියකුත් තියෙනවානේ පිංමද පුතුන් සියයක් ලදු අත්නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතු මේ ඊතාගරු එකපුන් සඳින් දුරු වේයි ලොව ඝන අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේය දුරු. සුභාෂිතේ කියන ග්‍රන්ථය තුල අලගිනවන්න මුකවැටිතුමා විසින් නිර්මාණය කරපු සුභාෂිතේ කියන ග්‍රන්ථය තුල තමයි ඔය කියන කවිය මට මතක හැටියට යෙදිලා තියෙන්නේ. ඒ කවියේ අර්ථය හොඳට බැලුවා නම් එතන තියෙනවා ගුණය සහ නැණේ කියලා වචන දෙකක්. ගුණ නැණ දෙකෙන් යුතු පුතු මේ ඊතාගරු. දැන් මේ ගුණය කියන සාධකය තුල තමයි පින්වතුනි මේ සත්පුරුෂ ධර්මය යහපත කියන එක හොඳ පැත්ත කියන එක ගුණ ධර්මය කියන එක සාකච්ඡා වෙන්නේ. සමාජයක මනුෂ්‍ය ගුණය දේව ගුණය බ්‍රහ්ම ගුණය පිරිහෙනකොට ඒ පිරිහෙන සමාජය තුළ අධාර්මිකත්වය බහුල වෙන්න ගන්නවා. අධාර්මිකත්වය කියලා කියන්නේ මිනිස්සු තිරිසන් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ ගතිය තිරිසන් ගතියටපත් වෙන්න ගන්නවා. මනුස්සකම් අමතක වෙලා ගිහිල්ලා සත්පුරුෂ ගති නැති වෙලා ගිහිල්ලා අසත්පුරුෂ ගති මතුවෙනකොට ඒ අධාර්මික සමාජය තුළ අධාර්මික පාලකයෝ පහළ වෙන එක නවත්තන්න බෑ. අධාර්මික පාලකයෝ බහුල වෙන්න අධාර්මිකත්වයේම රජේන සමාජයක කල්වැසි වසින්නේ කෙත්වතු සහර වෙන්නේ රජයේ දැහැමිවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් දැන් රට දැහැමි කරන්න නම් රට දැහැමි වෙන්න නම් සමාජයේ යහපත් වෙන්න නම් මුලින්ම වෙන්න ඕනේ කාරණාව අපි පෞද්ගලිකව නිවැරදි විය යුතුයි. ඒ පෞද්ගලිකව නිවැරදි වෙන්නට අපිට බුදුහාමුදුරන්ගේ දේශනාවේ බොහොම පැහැදිලිව බොහොම निराවුල් වේ ගමන යන්න අවශ්‍ය කරන සියලුම උදව් උපකාරයන් කරලා තියෙනවා. දැන් මේ ගමන යනකොට අවශ්‍ය වෙන කරුණු කාරණාවන් ටිකක් විග්‍රහ කරන එකනේ මේ ධර්මදේශනාවලින් විශේෂයෙන්ම ඔබට මේ දායකත්ව ධර්මදේශනාවලින් අපි උත්සාහවන්ත වෙන්නේ. පුංචි කාරණාවක් මතක් කරන්නට කියලා හිතුණා. මේක මතක් කරන්නේ විශේෂයෙන්ම අපේ ජීවිතයට ඉතාම වැදගත් තැනක් අපේ ආධ්‍යාත්මික ජීවිතයට ඉතාම වැදගත් කාරණාවක් මේ කාරණාව. ඔය හැමදෙනාටම මේ කතාව මම මුලින් මතක් කරලා ඉන්නම්. සමහරට මේ කතාව බොල්ලෝ අහලත් ඇති නැතුවත් ඇති පොදුවේ හැම කෙනෙක්ටම නැවත මතක් කරගන්න ජීවිතේට මේක ඉතාම වැදගත් කතාවක් නිසා තමයි මේ කාරණාව මතක් කරන්නේ. කාරණාව වෙන්නේ මෙන්න මෙහෙමයි. එක්තරා ස්වාමින් වහන්සේලා කිහිප නමක් ආරණ්‍යගතව තමන්ගේ ආරාමය සකස් කරගෙන ඉන්නකොට ඒ ආරාමය සකස් කරන වැඩපිළිවෙලේ නිරත වෙලා ගල් බිත්තිය බඳින්න ඒ උපසම්පදා නොවිච්ච සාමණේර භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් එකතු වෙලා මේ තරුණ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ආරාමය සකස් කරනකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ කුටිය තමන්ට ඉන්න කුටියක් නිර්මාණය කළා. මේ කුටිය නිර්මාණය කළා සියල්ල අවසන් වෙනකොට දැක්කා බිත්ති බැන්දෙත් ඒගොල්ලමයි. ගල් ගොඩෙන් ඒ කියන්නේ බිත්ති බැඳපු ගල් ගොඩේ එක ගලක් ඇද වෙලා තිබ්බා. මේක දැක්කහම මේ ස්වාමීන් වහන්සේ මේක දිහා බලාගෙන අයියෝ මට මේ ගල හරියට බැඳ ගන්න බැරි වුණානේ මේක ඇද වුණානේ කියලා ඒ ගල දිහා බල දුක් වෙන ස්වභාවයකටපත් වුණා. දැන් කාලයක් ඉතින් මේ කාමරයට යන සැරයක් ගානේ මෙයාට පේන්නේ අර ඇද වෙච්ච ගැල. ඕක ගැනම දුක් වෙවි මනස ව්‍යාකූල කරගෙන ඔහොම ඉන්නකොට දවසක් මේ ආරාමයට ගුරු ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ කුටි දිහා බලාගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ කුටියටත් ඇතුළු වෙලා අර කාමරේ දිහා බලලා කියනවා මේක හොඳට කරලා තියෙනවා බොහොම පිරිසිදුයි පිළිවෙලයි කියලා කිව්වට පස්සේ අර අනිත් ගෝල ස්වාමීන් වහන්සේ ගුරු හාමුදුරුවන්ගෙන් අහනවා අවසරයි හාමුදුරනේ ඔබ වහන්සේට පේන්නේ නැද්ද මේ ඇද වෙලා තියෙන ගල ඔබ වහන්සේ දැක්කේ නැද්ද ඒක? ඒකට අර හාමුදුරුවෝ කියනවා මම ඒක ආපු ගමන් දැක්කා. ඒක මම දැක්කා. හැබැයි ඉතින් ගල් 999ක්ම හොඳට බැඳලා තියෙනකොට හරියට කරලා තියෙනකොට මේ ඇද වෙච්ච එක දිහා ගලක් දිහා බලලා මම මොනව කරන්නද? ඇති වැඩකුත් නැහැනේ. අනිත් ටික හොඳට කරලා තියෙනවනේ. මං දැක්කේ ඒක. මං දැක්කේ නෑ මට අදාළ වුණ නෑ පුතේ අර ගල කියලා.
අර ඇද වෙලා තියෙන ගල කියලා කිව්වහම අර ස්වාමීන් වහන්සේට තේරෙන්න ගන්නවා මේ කතාව කිව්වහම තමන්ගේ ඇත්තම ස්වභාවය. තමන්ටත් හැමතිස්සෙම පෙනුනේ අනුන්ගේ ඇදගල්මයි. ඔබටත් මේ අත්දැකීම ජීවිතයේ ඇති. ස්වාමියාත් එක්ක කටයුතු කරනකොට, බිරිඳත් එක්ක කටයුතු කරනකොට, දරුවොත් එක්ක කටයුතු කරනකොට, නෑදෑයොත් එක්ක කටයුතු කරනකොට, දෙමාපියොත් එක්ක කටයුතු කරනකොට, රටේ පාලකයොත් එක්ක කටයුතු කරන නිලධාරීත් එක්ක කටයුතු කරනකොට, ප්‍රවෘත්ති බලනකොට මේ හැම මොහොතකම අපිට පේන්නේ ඇදගල්මයි. අපිට පේන්නේ හරියට අර හාමුදුරුවන්ට වුණා වගේ බිත්තියේ ඇදගල්ම තමයි අපිට හැමතිස්සෙම පේන්නේ. අපිට ඒ ඇත්තන්ගේ තියෙන යම් හොඳක් යහපතක් තියෙනවා නම් ඒව පේන්නේ නැහැ. යහපතක් දැක්කත් අපි ඒක වහනවා. ඒක කතා කරන්නවත් කැමති නැහැ. හැබැයි අපිට පුළුවන් නම් හොඳ දකින්න හැම දෙයකම යහපත දකින්න. අර ඇදගල් වලින් ඇදගල් දිහා බලන්නේ නැතුව ඇදගලට වටිනාකම් දෙන්නේ නැතුව හරියට කරන දේ අර හරියට බැඳලා තියෙන ගල් ටික දකින්න. මෙන්න මේක ඉතාම අත්‍යවශ්‍යයි පින්වතුනි මනසේ නිශ්චල භාවය ඇති කරගන්න. මනසේ කම්පන චංචල වේගය අඩු කරගන්න, මනසේ තියෙන නිශ්චල භාවය ඇති කරගන්න මේ ඇදගලෙන් එහාට හිතන්නට, ඇදගලෙන් එහාට දකින්නට අපි පුරුදු විය යුතුයි. එතකොට ජීවිතේ චුට්ටක් කල්පනා කරලා බලන්න ඔබගේ ජීවන අත්දැකීම තුළ ඔබට වැඩිපුර ජීවිතයට ඇවිල්ලා ඇත්තේ නිന്ദා, ප්‍රශංසා, ලාභ, අලාභ, යස, ආයස, සැප, දුක් කියන ධර්මතාවලින් ජීවිතේ වැඩිපුර ඔබලට ඇවිල්ලා ඇත්තේ නිന്ദාව. ඒ වගේම තමයි අලාභය, අයස, දුක් කරදර. ජීවිතේ වැඩිපුර ඇවිල්ලා ඇත්තේ. කියන්නේ ලාභ, යසය, ප්‍රශංසාව, යසේ, කීර්තිය කියන දේවල් වලට වැඩිය අලාභය, අයසය, නිന്ദාව, ගැරහීම් ඒව තමයි ජීවිතේ වැඩිපුර ඇවිල්ලා ඇත්තේ ඔබ සෑම සිදු දිනාට. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතයට බහැලා. ඒ කියන්නේ තමන්ගේ පැත්තට නැඹුරු වෙලා ඔබ මේ සමාජයට දීලා තියෙන්නේ මොනවද වැඩිපුර? ඔබ මේ සමාජයේ තව කෙනෙක් දකින්නකොට, තව කෙනෙක්ගේ හොඳක් දකින්නකොට හොඳක් වර්ණනා කරන්නද ඔබේ දිව නැවෙන්නේ? නැත්නම් ඒ හොඳ කරන කෙනාගේත් වැරදි දකින්නද ඔබගේ දිව නැමෙන්නේ? එතකොට ඒ වගේ අපි සමාජයට දීලා තියෙන්නේ නිന്ദාව, අපහාසය, දුක, අලාභය නම් මේ අත්බැවිත් වැඩිපුර අපි සමාජයට ලෝකෙට දාලා තියෙන ඒවා නම් අනන්ත සංසාරය ගත්තොත් අපි සංසාරේ වැඩිපුරම ලෝකෙට දීලා තියෙන යහපත නෙමෙයි. අපි දීලා තියෙන අයහපත. ඒ මොකක් නිසාද? අපි ගාව තියෙන මමත්වයේ නිසා. හැමතිස්සෙම මම මට කියන හැඟීම තුල මට මගේ කියන මේ හැඟීම තුල අපි මේක මම රැකගන්න දඟලපු වැඩපිළිවෙල තුල මම සහ මගේ දේවල් රැකගන්න දඟලන වැඩපිළිවෙල තුල අපි එළියට දැම්මෙම අලාභ සහගත, අයස සහගත, නිന്ദා සහගත වචන, සිතුවිලි, ක්‍රියාවදන්. සිතුවිලි ක්‍රියාවදන් තමයි අපි එළියට දැම්මේ. එතකොට සංසාරයක් පුරාවට අපෙන් වැඩිපුර අපි පිට කරලා තියෙන්නේ, අපි මේ ලෝකෙට දීලා තියෙන්නේ හොඳ නෙමෙයි. අපි දීලා තින්නේ අවැඩ, නරක පැත්ත. එතකොට මම මාව රැකගන්න, මට මාව රැකගන්න මමත්වයේ ඊගෝ එක. මෙන්න මේ වැඩපිළිවෙල නිසාම අපි දාපු ඒවා තමයි වැඩිපුර අපිට එන්නේ. එතකොට ජීවිතේ අපිට ප්‍රශංසාවලට වැඩිය ඇහෙන්නේ නිന്ദා, ඇනහුම්, ගැනුම්, බැරහුම් වැඩි ජීවිතේ. ඇයි මේ? අපි සංසාරේ ලෝකෙට දුන්නේ යම්සේද ඒ දීපු දේවල් තමයි පෙරලා අපිට එන්නේ. Every action has a reaction. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ විට සමාන ක්‍රියාවක් ඇත. හැබැයි කර්ම විශේෂයට එනකොට මේ අර්ථය තව ගැඹුරු වෙනවා. අපි යම් ක්‍රියාවක් කය වචනය සිත කය වචනය මුල් කරගෙන ලෝකයට පිට කළාද, පිට එළියට දානවද, ඒක මේ විශ්වයේ තියෙන න්‍යායක් කර්ම ධර්ම ආරම්භන විදිහට මෝරනවා. කොහොමද ඒක වෙන්නේ? බුදුහාමුදුරන් කාලේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් වතුරේ බැහැලා නාන තොටක පිරිසිදු වෙමින් ඉන්නවා. නානකඩේ පිටින් පිරිසිදු වෙමින් ඉන්නකොට ඒ රටේ රජුරුවන්ගේ රාජමාලිගාවට පැනපු හොරෙක් මේ රාජපුරුෂයන්ට අහුවෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න රාජමාලිගාවෙන් පැනලා බේරිලා යනවා. බේරිලා යනකොට රාජපුරුෂව පස්සෙන් පන්නන් එනවා. දැන් මේ රාජපුරුෂව පස්සෙන් පන්නගෙන එනකොට මේ හොරා දුවගෙන මේ නාන තොට හරහා යනවා. යනකොට දකින්නවා සිවුරු පාත්‍රා ටික පැත්තක කෙල්ල තියෙනවා. පාත්‍රය පැත්තකින් තියෙනවා. සිවුරයි පාත්‍රයයි. හොරා කල්පනා කළා මේ ආභරණ ටික අරන් දිව්වොත් එහෙම මට මැරුම් කන්න සිද්ධ වෙනවා. ජීවිතේ බේර ගන්න නම් මේ වෙලාවේ මොකක් හරි කරන්න ඕනි කියලා එතනින් යන ගමන් අර ආභරණ ටික අර පාත්‍රයට දැම්ම දාලා දිව්වා. රාජපුරුෂයෝ මෙතනින් හඹාගෙන යනකොට එක රාජපුරුෂයෙක් දකින්නවා පාත්‍රය ඇතුලේ ආභරණ ටික තියෙනවා. අර ස්වාමීන් වහන්සේව අල්ලගත්තා හොරා කියලා. කිසිම වගක් විභාගයක් නැතුව අරන් ගියා. රජ්ජුරුව මොකද කළේ? කිසිම වගක් විභාගයක් බැලුවේ නැහැ. රජ්ජුරුව මරණ දණ්ඩයට නියම කළා. නිකන් මරණ දණ්ඩනයක් නෙමෙයි, උල්ල තියලා මරන්න තීරණය කළේ. දැන් කොහොම හරි මේ ස්වාමින් වහන්සේ යම්කිසි
මාර්ගඵල අවබෝධයේ පූර්ණ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි බුදුහාමුදුරන්ගේ ශාසනයේ ධහම අවබෝධ කරගෙන ඒ ශික්ෂාව අවබෝධ කරගනිමින් ජීවත් වෙච්ච උත්තමයන් වහන්සේ නමක්. දැන් මේ ස්වාමීන් වහන්සේට මේ දඬුවම තීන්දුව වුණාට පස්සේ තීන්දුවනේ උල තියලා මරන්න. උල තියලා මරන්න තීන්දුව වුණාට පස්සේ මොකද වුනේ? මේ ස්වාමීන් වහන්සේව කිහිරි උලක ගහලා ඉවර වෙලා මරන්න තීරණය වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ බලනවා තමන් උන්වහන්සේට හැකියාව තිබ්බා පෙරවිසූ කඳපිලිවල බැලීමේ හැකියාව. ඒ පෙරවිසූ කඳපිලිවල බැලීමේ හැකියාවෙන් උන්වහන්සේ බැලුවා තමන් ඇයි මේ වගේ කර්ම විපාකයට ගොදුරු වුනේ, මේ වගේ තැනකට මේ වගේ එකට අහු වුනේ ඇයි කියන එක. ඒක බලනකොට උන්වහන්සේ දැක්ක කලින් අත්බැවක කල්ප ගානකට පෙර මේ සංසාරේ යන ගමනේදී තමන් කරපු වැරදි වැඩක්. මොකද්ද කරලා තියෙන්නේ? කිහිරි උලක් අරගෙන යම්කිසි කෝටුවක් අරගෙන උලක් බවට පත් කරලා ඒ උලට මේ ඉන්න මැස්සෝ ඉන්නේ. මැස්සෝ අල්ල මැස්සන්ව මේ උලේ උල තියලා. පුංචි මැස්සෝ අල්ලගෙන මේ උලට උල තියපු මේ වැඩේ තමයි මේ හාමුදුරුවෝ කරලා තියෙන්නේ. දැන් බැලුවට මේ ක්‍රියාව හරි පුංචි එකක්. බොහොම පුංචි එකක් තමයි මේ වෙලා තියෙන්නේ. හැබැයි මේකේ රිටර්න් එක ආවේ කොහොමද? Tamanට සිද්ධ වුණා මේ මනුෂ්‍ය අත්බැව තුල උල හිඳින්නට. දැන් පුංචි වගේ පෙනුනට මේක සංසාරේ එනකොට කර්ම ධර්ම ආරම්භන විදිහට මෝරලා Tamanට සිද්ධ වුණා. දැන් මක් වෙන්නද? Tamanගේ ජීවිතයෙන් මන්දි ගෙවන්නේ. අවසානයේදී මේ ස්වාමින් වහන්සේ උලේ ගහලා ඉන්න වෙලාවේ පණ යන්න ඔන්න මෙන්න ඉන්නකොට තථාගතයන් වහන්සේ වැඩලා ධර්මයේ මෙනෙහි කරවනවා. ධර්මයේ ගැඹුර මතක් කරවනවා. ඒ මතක් කරවීම තුළ තථාගතයන් වහන්සේ දැකීමේ චිත්ත ප්‍රසාදයම මුල් කරගෙන සද්ධා ගෞරවයේ මුල් වෙලා ඇවිල්ලා රූපයට එහා ගියපු බුදුන් දකින උතුම් සත්‍ය අවබෝධය පහල කරලා රහත් ඵල අවබෝධයෙන් පූර්ණ කළ පිරිනිවන් පෑවා කියලා තමයි බණ පොතේ මේ කතාව සඳහන් වෙලා තියෙන්නේ. මට කියා ගන්න ඕන කාරණාව තමයි පින්වතුනි අපි මේ එදිනදා ජීවිතයේ පුංචි කියලා හිතන දේවල් ඇත්තටම පුංචි නෑ. අපේ අතින් වෙන පුංචි වැරද්දත් ඊටාම භයානකයි. මේ භයානකම අපිට දැනෙන්නේ නැහැ හේතුව අපි ගැන සොයන්නේ නැති නිසා. අපිට වග කියන්නේ නැති නිසා. අපිට වග වෙන්නේ නැති නිසා. අපි බාහිරට වග වෙවි ඉන්නවා. හැබැයි අපේ ආධ්‍යාත්මයට වග කියා ගන්න අපිට වෙලාවක් නැහැ. අපිට වෙලාවක් කලාවක් නැහැ ඒ කාරණාව කරගන්න. දැන් මේ කරුණ නිසාම අපි පුදුමාකාර අසරණ තැනකටපත් වෙලා ඉන්නේ. දැන් අපි කරන මේ පුංචි දේත් අපේ අතින් වෙන මේ පුංචි වැරද්දත් ඊටාම බරපතලයි කියන එක අපිට දැනෙන්න හැඟෙන්න පටන් ගත්තොත් වෙච්ච වැරදි වලට අපි දුක් වෙන එක නතර කරලා ඒ කියන්නේ අනේ මගේ අතින් මෙහෙම වැරද්දක් වෙලානේ අයියෝ මගේ අතින් වෙලානේ කියලා දුක් වෙන එක නෙමෙයි. නැවත එවැනි වැරද්දක් නොවෙන්න මම ආයති සංවරයක පිහිටනවා කියන හැඟීම ඔබට එනවනම් ඒ හැඟීම මතු කරගනිමින් මේ මොහොත පිළිබඳව හොඳ අවධානයකින් ජීවිතයේ ගෙවන්න පුරුදු වෙනකොට ඒ පුරුදු වෙන ගමන් ධර්මයේ ශ්‍රවණය කරමින් දහමේ ගැඹුර දියුණු කරන්න උත්සාහවන්ත විය යුතුයි. මම කලින් කිව්වා වගේ මේ ලෝකේ අපිට හැංගෙන්න බැරි තැන් දෙකක් තියෙනවා. එකක් තමයි අපේම හෘද සාක්ෂිය. අනිත් එක තමයි මේ ලෝකපාලක න්‍යාය ධර්මයක් වෙච්ච මේ කර්ම විශ්ය කියන කාරණාව. අපි මේ කතාවන් හරියට තේරුම් ගන්න නම් මේ දැනුමකට මේ කතාව අල්ලන්නේ නැතුව මේ කර්මයේ නීතිය හරියට තේරුම් ගන්න උත්සාහවන්ත වෙනවා නම් කර්මයේ නීතිය හැමෝටම පොදුයි. ඒක රජතුමාද සිටුතුමාද අර කියන රජකම් කරුවත් කළකම් පළදී කියලා සින්දුත් තියෙනවනේ. හැබැයි මේ තමන් කරන කියන දේවල් වලට ගෙවන්න සිද්ධ වෙනවා කියන එක තමන් කරන දේවල් වලට විඳවන්න සිද්ධ වෙනවා කියන එක තේරුම් බේරුම් කරගන්නවා නම් අපි කරන කියන සෑම දෙයක් පෙරෙහිම නිරන්තර සිහිය පිහිටවීම කියන කාරණාව ප්‍රබල වෙන්න තියුණු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ තියුණු වීමතාවය තුල ප්‍රබල වීම තුල ඔබ සෑම සියලු දෙනෙක්ම තමා තුළට නැඹුරු වෙච්ච මනසකින් යුක්තව මේ කරුණු කාරණාවන් තේරුම් බේරුම් කරගන්නකොට ඔබට ධාර්මික වීම කියන එක බලෙන් ඇති කරගන්න එකක් නෙමෙයි. ඒක වෙන්න පටන් ගන්න කාරණාවක්. ඒ කියන්නේ තමාට නැඹුරු වීම, තමාව තේරුම් ගැනීමට වෙහෙස වීමමයි, තමන්ව අවබෝධ කරගන්න මග විවරණය කර ගැනීමමයි සද්ධර්ම ධාතුව ජීවමාන කරගන්න, සද්ධර්ම ධාතුව අවබෝධ කරගන්නට තියෙන වැඩපිළිවෙල. එතරම්දි මතක තියාගන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට මේ මාර්ගය පෙන්වලා දීපු ශාස්ත්‍රූන් වහන්සේ තාපසේක් නෙවෙයි. උන්වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ කෙරෙහි ශාස්ත්‍රූ ගෞරවයකින් යනවා නම් ඒ බුද්ධ දේශනාව නිවරදිව තෝරගන්නට අපි මහන්සි වෙනවා නම් ඒ මහන්සි වීම තුල ඒ කාරණාවන් අර ෂෝට් කට් එකකින් ඉක්මනට මේක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් කියලා එකක් අහුවෙන්නේ නැහැ. අපිට වැටහෙන්න ගන්නවා, තේරෙන්න ගන්නවා. ඒ තමයි මේකේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්.
මේකේ තියෙනවා පූර්ව භාග වැඩපිළිවෙලක්. මේකේ තියෙනවා මගන නුවණ පහල කරගන්න වැඩපිළිවෙලක්. මගන නුවණ පහල කරගන්න උත්සාහවන්ත වෙන එක නෙමෙයි ඇත්තටම කරන්න ඕන සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්නට, තමන්ව තේරුම් ගන්නට, තමන්ව අවබෝධ කරගන්නට තමා තුළට නැඹුරු වීම. ආන්ගේ තමා තුළට නැඹුරු වෙන්න පටන් ගත්තාම තමන්ගේ තියෙන ගැටලුව, තමන්ගේ තියෙන ප්‍රශ්නය, තමන්ගේ තියෙන අවුල ඔබට වටහා ගන්නට හැකියාවක් ලැබේවි. ඔබගේ තියෙන අසත්පුරුෂ ගතියේ තියෙන බරපතලකම ඔබට ජීවිතයට තේරුම් ගන්නට හැකියාවක් ලැබේවි. මේ කතාවත් ටිකක් කුළු ගැන්වෙන්න පුංචි කාරණාවක් මතක් කරන්න, බොහොම සරල කාරණාවක්. හැබැයි හොඳට කල්පනා කරන්න, තීව්‍රව අහන්න මේ කතාවේ අදහස ගන්නට. එක රටක එක මහත්තයෙක් දවසක් ඇවිල්ලා හාමුදුරු කෙනෙක් එක කියනවලු, හාමුදුරනේ බලන්නකො මේ පාරේ ඉන්නකොට මේ පොලිස් මහත්තුරු හැම තිස්සෙම දඩ ගහනවනේ අපිට. පුදුම කරදරයක් මේගොල්ලෝ. මේ පොලිසිය නම් පුදුම කරදරයක්, අපිට දඩ ගහනවා, පුදුම විදිහට අපිට මේවා කරනවා, මෙහෙමයි කරනවා කියලා. යා පොලිසිය පිළිබඳව හරි අප්‍රසාදයෙන්, ඒ ස්ථාන පිළිබඳව හරි අප්‍රසාදයෙන්, ඒ පාලනය පිළිබඳව අප්‍රසාදයෙන් කතා කරන්න පටන් ගත්තලු. එතකොට අර හාමුදුරුවෝ අර මහත්තයාගෙන් අහනවලු මෙන්න මෙහෙම කාරණාවක්. මහත්තයෝ මට මෙන්න මේ ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්න. පොලිසියෙන් හැමදාම ඔයා අල්ලගත්තාම දඩේ ගෙවන්නේ අකමැත්තෙන් නේද? යව් හාමුදුරනේ පුදුම අකමැත්තකින් ගෙවන්නේ, මම මේක කැමැත්තෙන් නම් කරන එකක් නෙමෙයි කියලා. එතකොට අහනවා දැන් පොලිසියට අපිව පොලිසිය අල්ලන්නේ අපි වැරද්දක් කළොත්නේ. එක්කෝ ඉරක් කැපුවොත්, නැත්තම් ලයිට් එක කල් ලයිට් එකක නතර නොකළොත්. ඒ වගේ මොකක් හරි අපේ අතින් වැරද්දක් සිද්ධ වුණොත් අපිව පොලිසිය අල්ලන්නේ. නැතුව නිකන් ඇල්ලන්නේ නැහැ නේ. මොකක් හේතුවක් ඇතුවනේ ගොඩක් වෙලාවට අපිව අල්ලගන්නේ. බොහෝ වෙලාවට. ඔව් ඉතින් වැරද්දක් වුණාම තමයි අල්ලගන්නේ. ඒතර අහනවා මහත්තයාට කවදාකවත් හිතිලා නැද්ද එහෙම අල්ලගත්තාම මෙහෙම පොලිසිය නැති වෙලාවට, පාරේ තොටේ පොලිසිය නැති වෙලාවට මම ඕන තරම් නීතිය කඩලා තියෙනවා. හරිද? මම ඕන තරම් නීතිය කඩලා තියෙනවා. පොලිසියෙන් අල්ලගත්තාම මහත්තයාට කවදාකවත් හිතිලා නැද්ද? අනේ මම දැන් මේ වෙලාවේ වැරද්දක් නොකලත් මං කලින් ඕන තරම් වැරදි කරලා තියෙනවනේ. ඒ වැරද්දකට මේ මහත්තයා මාව අල්ලගත්තා කියලා හිතාගෙන සතුරු සිතින් දඩේ ගෙවල ඉවර කරන්න ඔයාට පුළුවන්ද කියලා. ඒකට අර මහත්තයා ටිකක් කල්පනා කරලා කියනවා ඒක නම් මට එහෙම එකපාර කරන්න බෑ හාමුදුරුවනේ කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට පෙන්නනවා මනසේ තියෙන ඇත්ත ස්වභාවය. ඔන්න බලන්න පින්වතුනි, අපි නැති තැන වැරද්ද කරන්න හරි දක්ෂයි. ඒකට හොඳම උදාහරණය ඕගොල්ලෝ හැමෝම වාහනේ ලෝනු ඇති. ඕගොල්ලන්ට මේ අත්දැකීම ඇති. වාහනයක යනකොට පොලිසිය නැත්තම් නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය පේන්නේ නැත්තම්, CCTV නැත්තම් අපි ටක් ගාලා වැරදි කරනවා. හැබැයි වැරදි කරලා ඒ වැරදි ටික අපිට අමතකයි. අපි එච්චර වැරදි කරපු පිරිසක් කියන එක. වැරද්දක් කරලා හරි නැතුව හරි පොලිසියට නතර කළාම අපිට තරහ යනවා. ඇයි තරහ යන්නේ අපිට? අපිට මතක නෑ අපි මෙච්චර වැරදිකාරයෝ කියලා. අපි මෙච්චර වැරදි කරලා තියෙනවා කියන එක අපිට මතක නෑ. අපිට ඒ වෙලාවේ තියෙන සිද්ධිය විතරයි අපිට පේන්නේ. ඒ වෙලාවේ සමහරවිට අපි වැරද්දක් කරලා හැබැයි අපි පොලිසිය ඉස්සරහා අපි නිවැරදිකාරයෝ කරගන්න අපි උත්සාහවන්ත වෙනවා. මෙන්න මේ තැන හොඳට අල්ලගන්න පින්වතුනි. ඊටාම වැදගත් තැනක් මේ පෙන්නලා දෙන්නේ. මේක සරලයි වගේ පෙනුනට මෙතන ලොකු කතාවක් ඔබ තුලින් සොයාගත යුතු පැත්තක් මේ පෙන්වන්නේ. හොඳට බලන්න ජීවිතය තුල ඇත්තම ස්වභාවය අපි මහ පුදුම වැරදිකාරයෝ ටිකක් හරියට රතවහන නීති කඩන රියදුරුකාර මහත්තුරු වගේ. ඒ රියදුරුකාර පිරිස් නීතියක් කඩලා ඉවර වෙලා පොලිසියෙන් අල්ලගත්තාම සමහරවිට නෑ නෑ මම මේක කළේ නෑ කියන්න තමයි මනස ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හැමතිස්සෙම තමන්ව නිවැරදි කරගන්න, තමන්ගේ වැරද්දක් නෑ කියන එක ගන්න තමයි, තමන්ගේ වැරද්දක් නෑ කියන එක දන්න තමයි අපි හැමෝම කැමති. මෙන්න මේ ගතිය හොඳට බලන්න. මම මේක තව අත්දැකීම් කාරණාවක, ඒක තව ඕගොල්ලන්ගේ ජීවිතයේ අත්දැකීමකින්ම පෙන්නලා දෙන්නම්. හිතන්න අපි පුංචි කාලේ අපේ ගෙදර අයියලා මල්ලිලා නංගිලාත් එක්ක එකතු වෙලා අපි අම්මගේ දෙයක් හොරකම් කරනවා කියලා. කරන්න කියනව නෙමෙයි, කරපු එකක් දැන් මතක් කරගන්නකො. අපි කට්ටිය එකතු වෙලා හොර වැඩක් කළා කියලා මොකක් හරි. මම මේ උදාහරණ කතාවක් කියන අදහස ගන්න. දැන් මේ වැඩේ කරලා අපි ඉන්නවා දැන් මුකුත් නොවිච්ච ගානට. අපි කට්ටියත් එක්ක කතිකා කරගන්නවා. අපි මේක කළේ නෑ කියලා ඉමු. අපි වැරද්දක් කළේ නෑ කියලා අපි ඉමු කියලා කට්ටිය කතිකා කරගෙන ඔහොම ඉන්නකොට දැන් එකට එකතු වෙලා වැරද්ද කළේ. අම්මා ඇවිල්ලා දැන් අම්මා අල්ල ගන්නවා. අම්මා දැනගන්නවා මේ කට්ටියම තමයි වැරද්ද කරන්නේ. හැබැයි දඬුවම් කරන්න කලින් එලා ප්‍රශ්න කරනවානේ. එලා කවුද මේ වැරද්ද කළේ කියලා අහනකොට හිත කියන්නේ මොකද්ද? තමන්ගේ පැත්ත කියන්නේ මොකද්ද? අම්මා මම නම් නෙමේ කළේ. අරයා තමා කළේ. හොඳට බලන්න, තමන්ගේ අතේ වැරද්ද තියාගෙන වැරද්ද බාහිරට දාන්න අපි පුංචි කාලේ ඉඳලා දක්ෂයි. මෙන්න මේ වැරද්ද හොඳට අල්ලගන්න, මේ තැන හොඳට අල්ලගන්න, මෙන්න මේ තැන් අල්ලගන්නකොට ඔබට ඔබ පිළිබඳව ස්වයං විශ්ලේෂණයකින්
ඔබට ඔබ පිළිබඳ ගැඹුරු විමසීමකට හොඳ පරිසරයක් සකස් කරගන්න පුළුවන්. තමන් નિરાයාසයෙන්ම තමන්ගේ ස්වභාවයේ තියෙන වැරද්ද බාහිරට දාන්න. වැරද්ද හැමතිස්සම අනුන්ට පටවන්න. හරියට අර පොලිසියේ මහතුරු හම්බුනහම දඩ ගෙවන්න වෙන අකමැති භාවය වගේ. කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම. තමන් මේ වෙලාවේ වැරද්දක් කළෙත් නෑ. හැබැයි පොලිසිය නැවැත්තුවා. නවත්තලා ඉවර වෙලා කියනවා දැන් මෙහෙම දඩ ගෙවන්න යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන් වැරද්දක් නොකළා නම් ඒක කියන්න මම මේ වැරද්ද කළේ නෑ කියලා. මේ කතාව හොඳට අහගන්න. පොලිසිය නවත්තලා අපිව නවත්තගත්ත වෙලාවක අපිට මෙහෙම හිතන්න පුළුවන් නම් මම දැන් වැරද්දක් නම් කළේ නෑ තමයි. හැබැයි පොලිසිය නැති වෙලාවට මං ඕන තරම් පරිසරයේ වැරදි කරලා තියෙනවා. ඒ වැරදි වලට මම මේ දඩේ ගෙවනවා කියලා හිතාගෙන ඇයි අපිට දඩේ ගෙවලා යන්න බැරි? මම මේ කියන කතාව හොඳට තෝරගන්න පින්වතුනි. එතකොට එතන බලන්න අපි නීතියටවත් පොලිසිය මහතුරුටවත් කාටවත් නෙමෙයි වැරද්ද දැක්කේ. අපි අපේ වැරද්ද දැක්කේ. මෙන්න මේ ගුණය ඕනේ පින්වතුනි. ඔබට සත්‍ය අවබෝධයට යන්න අවශ්‍යයි නා. තමන්ගේ වැරද්ද දකින්න අවංක වීම කියන කාරණාව. අර ස්වාමීන් වහන්සේ හරි ලස්සනට පෙන්නලා දෙනවා එයා කියපු කාරණාව ඇතුළෙම තමන්ගේ වැරද්ද දකින්න විවෘත නැහැ කියන ස්වභාවය. ඒ මහත්තයාට තරහ ගිහිල්ලා පොලිසිය මහතුරුත් එක්ක නිරන්තරයෙන් ගැටෙන මානසිකත්වයක මේ මහත්තයා ඉන්නෙම තමන්ගේ ඇතුළේ තියෙන වැරද්ද තමන් කරපු වැරද්ද පිළිගන්න, බාර ගන්න, ඒ වැරද්දට සමාව දෙන්න. වැරද්දක් විදිහට තේරුම් අරන් ඒකට සමාව දීලා නැවත ඒ වැරද්ද නොවෙන්නට තමන්ට අවංක වෙන්න බෑ කියන එක තමයි ඒ කතාව ඇතුළේ මුලින්ම අර මහත්තයාට පෙන්නලා දුන්නේ. ඒ කතාව පෙන්නලා දෙනකොට අර මහත්තයාට තේරුණා ඇත්ත නේන්නම්. ඇත්තටම මෙතන මට ඉගෙන ගන්න ලොකු කාරණාවක් තියෙනවා කියන එක. ජීවිතයට ධර්මය එකතු කරගන්න සෑම කෙනෙක්ම උත්සාහවන්ත වෙනවා නම් හොඳට මතක තියාගන්න ඔබගේ ජීවන අත්දැකීමම තමයි ඔබගේ ගුරුවරයා බවට පත් වෙන්නේ. ධර්මය තේරුම් ගන්නවා කියන එක අමුතු කතාවක් නෙමෙයි. මේක අපි ත්‍රිපිටකයේ තියෙන වචන ටික මෙතන නැවත පුනරුච්චාරණය කළා කියලා කවදාකවත් අපිට ඒ ගැඹුරකට යන්න හම්බ වෙන්නේ නැහැ. අපි අපේ ජීවිතේම ගුරුවරයෙක් කරගන්නකොට අපේ ජීවිතේම දහම් ගුරුවරයෙක් බවට පත් කරගන්නකොට මෙන්න මේ අපේ ඇතුළේ තියෙන වංකකම හඳුන ගන්නට අපි විවෘත විය යුතුයි. ඒ විවෘත වීම තුළ අර බාහිරට වැරද්ද පටවන්න තියෙන මානසිකත්වය අපිට පේන්න ගන්නවා. ඒක පේන්න ගන්නකොට තමයි පිංගුතුනේ ඇත්තටම අපේ තියෙන අසත්පුරුෂ ගති කියන එකම අපිට දැනෙන්න ගන්නෙ. අපි කොච්චර සිරස් මානසිකත්වයක හිටියත් අපේ එදිනදා ක්‍රියාපිළිවෙත මිනිසුත් එක්ක වැඩ කරනකොට කතා කරනකොට hina වෙනකොට සමහරවිට මූණට hina වෙලා යනවා ඇතුලෙන් ඊර්ෂ්‍යාව පිරීලා මානසිකත්වයේ තිරස් කියන එක අපිට තේරෙන්න ගන්නෙ. මෙන්න මේක තේරුම් ගන්නකොට තමයි අපේ ඇතුලේ තියෙන අපි ගාව තියෙන අයහපත් අපේ ගාව තියෙන අපේ භාෂාවෙන් කිව්වොත් නරක අසික්කිත තුච්ඡ වූ වැඩපිළිවෙලක් පේන්න තේරෙන්න ගන්නෙ. මෙන්න මේක හඳුනා ගැනීම අත්‍යවශ්‍යමයි. මේ කාරණාවන් තේරුම් ගැනීම අත්‍යවශ්‍යමයි පිරිසුදු භාවයටපත් වෙන්න. ඒකයි අවංක වීම කියන සාධකයේ හැඟීමක් තේරුම් ගන්නවා නම් මේ කියන කතාව අපිට එදිනදා ජීවිතය තුළ නිශ්චල වීම නිකම්ම පුරුදු කරන්න පුළුවන්. එදිනදා ජීවිතය තුළ කැළඹීමක් නැතුව ජීවත් වෙන්නට අපි කියන්නේ නිශ්චල භාවයකටපත් වෙන්නට සසල නොවි නිසසලව ඉන්නට අපිට ගැඹුරු ආධ්‍යාත්මික අවධියක් ඇති කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ හැකියාව ලැබෙන්නේ ඔබට අවංක වීම තුලමයි. ඒ අවංක භාවය කවුරුත් කාව තුලවත් බලෙන් ඇති කරන එකක් නෙමෙයි. දහමත් එක්ක ජීවත් වෙන කෙනෙක් ගාව තිබිය යුතුම ගුණාංගයක්. තමන්ගේ වැරද්ද දකින්නට මේ කතාව හරි සරලයි. හැබැයි කතාව සරල වුණාට මේකේ අදහස හරි ගැඹුරුයි. මොකද මේක කරන්න අමාරුයි. අපි සාමාන්‍ය ස්වභාවය තුල අපේ වැරද්ද දකින්න අපි කැමති නෑ. අපේ අධාර්මිකත්වයේ තේරුම් ගන්න අපි කැමති නෑ. අපි කැමති හැමදෙස්සම ධාර්මික මූණක් එළියට පෙන්වන්නට. අපි ඒ රංගපෑම තුළ අපි ජීවත් වෙන්නේ කියන එක අපි පිළිගන්න කැමති නෑ. මෙන්න මේක පිළිගන්න මහන්සි වුණොත් මේ කාරණාව තේරුම් ගන්න මහන්සි වුණොත් අපි සමාජයත් එක්ක ජීවත් වෙනකොට ධාර්මික මූණක් අපිට අමුතුවෙන් පෙන්වන්න අවශ්‍යතාවයක් නෑ. අපිට එතන රංගපෑමක් කරන්න අවශ්‍යතාවයක් නෑ. අපේ සමාජය තුළ කිසිම ආකාරයකින් මම මෙහෙම කෙනෙක්, මම සීලවන්තයෙක්, මම ගුණවන්තයෙක්, මම මෙහෙම කරන කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක්, ඒක පෙන්වන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඇයි ඒ? එයාගේ ඇතුළ පිරිසුදු කර ගැනීම විතරමයි එයාට අවශ්‍ය කරන කාරණාව. ඒ උදෙසා එයා වහන්සි වෙන නිසාම, ඒ උදෙසා මෙයා ජීවිතය කැප කරන නිසාම එයාට වෙලාවක් නැහැ අනිත් අයට තමන්ව පෙන්න ඉන්න. හැබැයි පොඩ්ඩක් බලන්න ජීවිතේ සාමාන්‍යයෙන් එදිනදා ජීවත් වෙනකොට අපි කොච්චර උත්සාහ කරනවද අපේ අනන්‍යතාවය අපේ ප්‍රතිරූපය අනිත් අය ඉස්සරහා මවා පෙන්නන්න. අපි ඒකට নানা ආකාර දේවල් කරනවා. ජීවිතේ කොච්චරනම් අපි වියදම් කරනවද ඒකට.
මම මේක තේරෙන පුංචි කතාවක් කියනනම් අපි ගාව තියෙන රූප මදය කොච්චර බලවත්ද කියන එක තේරුම් ගන්න. අපි ගැන මේ අපේ රූපය ගැන අපිට මේ හම්බෙලා තියෙන සතර මහා භූත මේ කයත් එක්ක තියෙන මේ කරජ කයත් එක්ක තියෙන රූපයට අපි මොනතරම් වශී වෙලා මොනතරම් මදයකින් ඉන්නවද කියන එක තේරුම් ගන්න. පාරේ තොටේ යනකොට අපිට ගොඩක් වෙලාට කණ්ණාඩි පේනවා. මේ කණ්ණාඩි වලින් අපි නිරන්තරයෙන් අපේ මූණ දිහා බලනවා, අපේ ශරීරය දිහා බලනවා. ඇයි ඒ? බල මේක නිරන්තරයෙන් හැඩ කරනවා, වැඩ කරනවා, හැඩ දානවා. ඇයි ඒ? අනිත් අයට මං ගැන හොඳ ආකල්පයක් ඇති කරවන්න. නැත්තම් මම ගැන හොඳ ප්‍රතිරූපයක් ඇති කරවන්න. පින්වතුනි දැන් මේකෙන් අදහස් කරන්නේ නැහැ හෙට උදේ ඉඳලා නිගණ්ඨයෝ වගේ ජීවත් වෙන්න කියලා. පිරිසිදුව පිළිවෙලට අනිත් අයට ගඳ ගහන්න නැති වෙන්න පිරිසිදුව පිළිවෙලට පිරිසිදුව ඉන්න. ඒ ටික කරන්න. හැබැයි මේ කතාව තේරුම් ගන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔළුව හදන සෑරයක් ගානේ කොණ්ඩේ පීරන වාරයක් ගානේ මූණේ තියෙන කුරුලෑ කඩන වාරයක් ගානේ මේ තමන්ගේ මේ බාහිර ප්‍රතිරූපය මේන්ටේන් කරන්න අපි ඇතුලෙන් වෙහෙස වෙන ස්වභාවය තේරුම් ගන්න. එසේ තේරුම් ගනිමින් තමන්ගේ මේ බාහිර ප්‍රතිරූපයේ අනන්‍යතාවය පිළිබඳව අනිත් අයට විවිධාකාර හැඟීම් පහළ කරවන්න දඟලන මේ අසංවර මනස තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. මෙන්න මේක තේරුම් අර ගනිමින් පිළිවෙලට ඉන්න. නැත්තම් මේ කියන වචනේ අල්ලගෙන හෙට උදේ ඉඳලා ඔය ඇත්තෝ සමහර විට අපිරිසුදුව ජීවත් වෙන්න යන්න ඉඩ තියෙනවා. ඒක නිසායි මම මේ පාරණාව කියන සමහරු මේවා අල්ලගෙන ඒ කියන්නේ රාහමඳුරුවෝ කිව්වනේ මේ මූණ බලන්න ඕනේ නැහැ. මූණ හොදන්න ඕනේ නැහැ. කුණු කෙල පෙරයාගෙන හිටියට කමක් නැහැ වගේ ඒවා ගන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කිව්වේ. මේ කිව්වේ තමන්ගේ රූපකායෙන් මත් වෙලා ඉන්න ස්වභාවය තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ඇයි මං එහෙම කියන්නේ? අපි හැමතිස්සෙම අපි පිළිබඳව නිවැරදි චිත්‍රයක් සමාජය තුළට සමාජගත කරන්නට අපි උත්සාහවන්ත වෙනවා. මේ අත්දැකීම ඔය ඇත්තන්ටත් වෙලා තියෙනවද දන්නේ නැහැ. අරගොල්ලෝ මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ කියලා ඔබට ඕන තරම් හිතිලා ඇති ජීවිතේ. ඒ මොකද්ද ඒ වෙන්නේ? හැමතිස්සෙම තමන්ගේ ප්‍රතිරූපය තව තවත් ඔප්නංවන්නට අපිට ලොකු වෙහෙසක් අපි ධර්මයෙන් ඉන්නවා. මෙන්න මේ වෙහෙස අතාරින්න. මේ වෙහෙස හිතලම අතාරින්න. අතාරලා අනිත් අය මොනවා හිතුවත් මට කරන්න දෙයක් නැහැ. මට පුළුවන් විදිහට මං නිවැරදි වෙනවා කියන පැත්තෙන් තමන්ගේ පැත්ත තමාව නිවැරදි කරගන්නට තමන්ගේ ඇතුලේ ප්‍රශ්නේ හොයාගන්නට විවෘත වීම විතරක් ඔබ කරන්න. ආන් එක කරනකොට අනිත් අය මං ගැන හිතන ඒවා ගැන මට හිතන්න වෙලාවක් නැති වෙලා යනවා. මොකද මට වෙලාව නැහැ අනුන් ගැන අනිත් අය මං ගැන මොනවා හිතුවත් මට කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ මගේ ගමන යන්න. මට තියෙනවා ගමනක් යන්න. මොකද්ද ගමන? සත්‍ය අවබෝධයේ පිණිස. යථාර්ථයක් අවබෝධ කරගන්න. මේ ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ජීවත් වෙන වැඩපිළිවෙලේ අවුලක් තියෙනවා. මේ ගෙවෙන හැම මොහොතකම මොකද්ද අනර්ථයක් සිද්ධ වෙනවා. හැබැයි අනර්ථයට විසඳුමක් නැහැ. ඒ විසඳුම මම හොයාගෙන යන්න ඕනි. ආන් ඒ උදෙසා මහන්සි වෙන්න ඔබගේ පැත්තට අවංක වෙලා ඔබ පිළිබඳව සොයන්න පටන් ගත්තොත් ඔබට වෙලාව නැති වෙනවා අනිත් අය තමන් ගැන හිතෙන්න ඒවා ගැන කල්පනා කරන්න. මොකද ඔබට වැඩක් තියෙනවා. මොකද්ද වැඩේ? ඔබට ඔබ පිළිබඳව සොයා ගන්නටයි දැන් වෙලාව. මෙන්න මේ කාරණාව අපි निराවුල්ව ජීවිතයට එකතු කරගෙන අර කියන ගුණයන් මතු කරගත්තොත් වැරද්ද හැමතිස්සම තමන්ගේ පැත්තෙන්ම තමන්ගේ වැරද්දම දකින්න නැඹුරු වුණොත් අනුන්ට ඇඟිල්ල දික් කරන එක චෝදනා කරන එකෙන් අයින් වෙන්න අපි පටන් ගත්තොත් අනුන්ට චෝදනා කරන ඇඟිල්ලත් තමන්ගේ පැත්තට හරවගෙන තමන්ගේම වැරද්ද දකින්න මනස මෙහෙවන්න තමන්ව මෙහෙවන්න පටන් ගත්තොත් ඒ මෙහෙවීමම තමයි ඔබගේ පූර්ව භාග ප්‍රතිපදාව තුළ ඔබගේ දහම් ගුරුවරයා මතු කරලා දෙන්නේ. දහම් ගුරුවරයා ඔබ තුලින් මතු කරගන්න වැඩපිළිවෙල. මෙන්න මේ ගුණයන් මතුවීම ඉතාම අවශ්‍යයි නැන ශාසනය පූර්ණ කරගන්නට. ගුණ ශාසනයෙන් තොරව නැන ශාසනයක් පහළ වෙන්නේ නැහැ. ගුණ ශාසනය තුල ඒ කියන්නේ තමා පිළිබඳ තමන්ගේම වැරද්ද හොයන්න නැඹුරු වෙන මනසක් තමා පිළිබඳව තමන්ගේම වැරද්ද හොයන්න නැඹුරු වෙන කෙනෙක් ඔබ තුලින් පහළ කරගත යුතුයි. හැබැයි ඒ කෙනා කියන කෙනා හොඳට මතක තියාගන්න තමන්ව තේරුම් ගන්නට තමා තුලින්ම තමා විසින්ම නිර්මාණය කරගන්න වැඩපිළිවෙලක් ඒක. මේකට අපි කියනවා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි පින්වතුනි මේ කියන ගුණ ධර්ම ටික යහපත් දැකීම මුල් කරගෙන යහපත් සිතුවිලි මුල් කරගෙන යහපත් වචනය මුල් කරගෙන යහපත් ක්‍රියාව මුල් කරගෙන අනික් අය මොනතරම් මට අයහපත් දේවල් කළත් මම අනිත් අයට යහපත කරනවා අයහපත කරන්නේ නැහැ කියන හැඟීම. මගේ ජීවිතේ නැති වුණත් මම අනිත් අයට වැඩක් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ කියන එක. මම මගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවා කියන හැඟීම. ජීවිතය තුළ ආන් ඔය කියන ගුණධර්ම දියුණු කරන කෙනෙක් කොයිම වෙලාවකවත් මරණ මංචකයේදී අසරණ වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි.
ඇයි එයාගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වුණා. හෘද සාක්ෂියට එකඟව වැරද්ද විදියට තේරුම් අරන් වැරද්දෙන් නිදහස් වුණා. වැරද්ද අතහැරලා දැම්මා. නිවැරදි පැත්තම දියුණු කළා. තමන්ගේම වැරද්ද දකින්න පටන් ගත්තා. තමන්ගේම අවුල දකින්න පටන් ගත්තා. තමන්ගේ මමත්වය දකින්න පටන් ගන්නවා. තමන්ගේම වැරද්ද හොයනවා. මෙන්න මේ වැරද්ද හොයන්න ඔබ පුරුදු කරන දක්ෂතාවයම තමයි ඔබට මේ ශාසනයේ තියෙන කෙලවරම අවබෝධ කරගන්නට. ලෝතුරු බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා පෙන්නන ඒ ගැඹුරු ශුන්‍යතා ප්‍රතිසංයුත ධර්මයේ මුල් කරගත්ත ප්‍රඥා ශාසනය ප්‍රඥා ගෝචරව මතු කරගන්න තියෙන ශුන්‍යතා ධර්මයේ ගැඹුර වටහා ගන්නට ඔබට පරිසරය සකස් කරලා දෙන්නේ. එතකොට හොඳට තෝරගන්න ඕනේ මේ අනුපූර්ව ප්‍රතිපදාව තුළ අර කියපු අද කාරණාව විග්‍රහ කරපු අර ස්වාමින් වහන්සේගේ කතාවක් කියලා මැද්දේ කියපු කාරණාව ඔබට මතකයි නම් තමන්ගේ තියෙන අධාර්මිකත්වය තමන්ගේ තියෙන වැරද්දම දකින්න විවෘත වීම කියන සාධකය අර කතාව නැවත මතක් කළොත් ට්‍රැෆික් ලයිට් එකක නතර කළාම ට්‍රැෆික් පොලිසියෙන් අපිව නතර කළාට පස්සේ පොලිසියට බැන දඩ ගෙවන මහත්තයාගෙන් ඇහුවේ ඔබට කවදාකවත් හිතිලා නැද්ද තමන් මෙච්චර වැරදි කරලා තිනවා ඒ වෙච්ච වැරදි වලට මම දැන් දඩේ ගෙවනවා කියලා හිතාගෙන දඩේ ගෙවන්න බෑ වගේ ඒ පුරුද්දක් ඒ වගේ දෙයක් අපි ගාව නෑ වගේ හැමතිස්සෙම තමන්ගේ යතේ මෙච්චර වැරදි ගොඩක් තියෙනවා මෙච්චර වැරදි කරපු මිනිස්සෙක් කියන එක තමන් පිළිගන්නට තමන් විවෘත නොවීම මෙන්න මේ විවෘත භාවය තුල ආධ්‍යාත්මය විවර වෙන්න පටන් ගන්නවා ආධ්‍යාත්මය තුල තියෙන අර සෑම හැඟීමක්ම විනිවිද පේන්න පටන් ගන්නවා. තමන්ගේ ඇතුළයන්තයේ තියෙන බය, සැකය, කුරිරුකම, දැඩි ලෝභය, ඉරිසියාව මේ කියන පහත් ගති සියල්ල ගොජ දදා උඩට එන්න පේන්න පටන් ගන්නවා. මෙන්න මේ පෙනීම, මේ දැකීම, මේ ඇතුලේ වෙන මේ ප්‍රශ්නය තේරුම් ගැනීමයි ඔබට මූලික පිරිසුදු භාවය ඇති කරගන්නට උපකාර කරන්නේ. ආන්ගේ පිරිසුදු භාවය ඇති කරගෙන ඔබ තුළට නැඹුරු වෙනකොට ඔබට පේන්න ගන්න ඔබගේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය. ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඔබ දකින්න පටන් ගන්නවා. මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය දකින්න ඔබට දැන් අවශ්‍ය වෙනවා මේ ඉන්ද්‍රියන්ගේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. මෙහි යථාර්ථය තේරුම් ගන්නට. මේ මම කියන වැඩපිළිවෙලේ ඇත්ත මොකක්ද කියන එක වටහා ගන්න. ආන්ගේ වටහා ගැනීමට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රිය ධර්මයන් වල ඉඳගෙන මේ කතාව කරන්න බෑ. එතනින් ඔබට කියපු එකක් තියෙනවා. ඒ මොකක්ද? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ටික. මෙන්න මේ ධර්මයන් ගුරු කරගෙන ආන්ගේ ගුරුවරයා පරමාදර්ශී කරගෙන ධර්ම ගුරුවරයා පරමාදර්ශී කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාව ගුරු උත්තම තන්හි පරමාදර්ශීත්වයේ තබාගෙන අපි ඒ ධර්මය විමසන්න ඒ ධර්මයට නැමී සිටින්න අපිට මේ ප්‍රශ්නය හොඳට තීව්‍රව විවරණය කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ හැකියාව තුල තමයි ඔබ භාවනාමය ඥානයක් පහළ කරගන්නට සිව්වරිසස් ඥාන දර්ශනයක් පහළ කරගන්නට සුදුස්සෙක් බවට පත් වෙන්නේ. ඒ ඥාන දර්ශනීය ගැඹුර වටහා ගන්නට සුදුස්සෙක් බවට පත් වෙන්නේ. මතක තියාගන්න ඔබ ඒකට සුදුසු නොවන තාක්කල් ඒ අවබෝධයට යන්න මේ සබහාදහම අපිට ඉඩ දෙන්නේ නැහැ. මේ ලෝකයේ මේ අපි ඒකට ඒ වැඩපිළිවෙලට අපිම සුදුසු වෙන තාක්කල් අපිට ඒ අවබෝධය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ගමන අනුපූර්වම යන වැඩපිළිවෙලක්. අනුපූර්වයි කියලා කියන්නේ මම කලින් ටිකක් කරලා තියෙනවා මම දැන් ඒක ඉතුරු ටික කරනවා කියන අර්ථය නෙමෙයි තියෙන්නේ. මම කලින් අනුපූර්ව මාර්ගයේ ටිකක් කරලා තියෙනවා දැන් ඒකේ ටිකක් කරගන්න තියෙනවා. ඒ ටික දැන් කරගත්තා නම් හරි කියලා තනින් නතර වෙලා හරියන්නේ නැහැ. අනුපූර්ව වැඩපිළිවෙල මොකක්ද කියන එකම තේරුම් ගන්න ඕනේ. අනුපූර්ව වැඩපිළිවෙලේ කරන්න තියෙන ප්‍රධානම කටයුත්ත තමයි තමන්ව තේරුම් ගන්න පටන් ගන්න එක. තමන්ව තේරුම් ගන්නකොට ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ ඇස කන ඇසීම දැනීම විඳීම පෙනීම කියන මේ ධර්මතාවයන් හතර අභිභවපු තැනකින්. එතකොට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් සද්ධර්ම ධාතුවේ ගැඹුර වටහන්න බැහැ පින්වතුනි. ඒක වටහා ගන්න සද්ධා වීර සති සමාධි ප්‍රඥා ගුණ දියුණු කිරීමක් අත්‍යවශ්‍යයි. එතන සද්ධා ගුණය පිහිටවාගෙන ශාස්ත්‍රීය ගෞරවය මුල් කරගන්නට ශාස්ත්‍රීය ගෞරවය මුල් කරගන්නත් කලින් අපිට තියෙන ඕනේ තව කෙනෙක්ට ගරු කරන්න පුළුවන් හැකියාව. මේ කතාව කියාගෙන යනකොට හරිය ලස්සන තැනක් මතක් වෙනවා. මේ කාලේ තියෙන එක්තරා දුර්මතයක් තියෙනවා මේ ගස්කොලන් වැඳලා නිවන් දකින්න බෑ කියන එක. ඇත්ත. ගස්කොලන් වැඳලා අපිට කාටවත් නිවන් දකින්න බෑ තමයි. හැබැයි ගහකට හරි වඳින්න ගහකට ඔළුව පාත් කරන්න පුළුවන් කෙනාට
ශාස්ත්‍රීය ධර්මයේ ඉස්සරහා නිහතමානී වෙන්න නිරන්තරයෙන් හැකියාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න අපිට ගහකොළකට ගෞරවයක්වත් දක්වන්න බැහැ නම් මේකට හොඳම උදාහරණය තමයි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ආදර්ශයෙන් මේ විග්‍රහය පෙන්වලා දීලා තිනවා. මොකද්ද? සතියක් අපි අහලා තිනවා අනිමිස ලෝචන පූජාව කළා කියලා. ඒ ගහට කළෙහි ගුණ දැක්වුවා කියලා. ඒ කතාව හොඳට බලන්න, මේ හැඟීම හොඳට බලන්න. කෙලෙහි ගුණ දැක්වීමේ ගුණය කොච්චර ඉහළින් තිබිලා තියෙනවද? දැන් ඒ ගුණ පූර්ණ කරපු බුදුහාමුදුරුවෝ ඒ ගුණේ ආදර්ශයෙන්ම ලෝකෙට පෙන්වලා තියෙනවා. එතකොට ඔබත් මේ ගුණ රහත් වුණාට පස්සේ වැඩේ කියලා හිතාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ ගුණ දියුණු කිරීමම තමයි රහත් ඵල අවබෝධයට යන වැඩපිළිවෙල. සත්‍ය අවබෝධයට තියෙන ක්‍රමය, වැඩපිළිවෙල, ප්‍රතිපදාව. එතකොට මේ ගුණ දියුණු කරගන්නට ඒ කතා ආදර්ශ කරගත්තොත් ඔබට බොහොම පැහැදිලිව තේරෙන්න පෙනෙන්න ගනි. කෙලෙහි ගුණ දැක්වීම, මුලමතක තිබීම, මේ කියන ගුණයන්ගේ වටිනාකම කොච්චර අත්‍යවශ්‍යයිද කියන එක. අද මේ කියන කිසිම කතාවක් නැතිව අපි ගියොත් ධර්මයේ අල්ලන්න, මේ කියන ගුණ ශාසනය අතෑරලා දාලා ධර්මයේ අල්ලන්න අපි ගියොත් අපිට සිද්ධ වෙන්නේ අතරමං වෙන්න. සර්පයාගේ නැට්ටෙන් අල්ල ගන්න. හැබැයි අපි මේ ගුණ ශාසනයත් එක්ක, මේ අවංකකමත් එක්ක, සත්පුරුෂ ගුණය අවංකව දියුණු කරමින් මේ ගමන ගියොත්, අපේම පැත්තේ වැරද්ද දකිමින් ඒ වැරද්ද නිවැරදි කරගන්නට උත්සාහවන්ත වෙමින් අපි ගියොත් අපිට පුළුවන් මේ පින්වතුනි හරියටම ධර්මයේ උපමා කරලා තියෙන සර්පයාගේ බෙල්ලෙන්ම අල්ල ගන්නට. හැබැයි බෙල්ලෙන් අල්ල ගන්නට නම් බොහොම විමසීමකින් ඒ කටයුත්ත කළ යුතුයි. තමා පිළිබඳව මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනස මේ සියල්ල දරා සිටින ස්වභාවය අපි තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්න බුදුහාඳුරෝ පෙන්වනවා සත්වයාගේ විසුද්ධිය පිණිස, ඥානය පහළ කර ගැනීම පිණිස, දුක්ඛ දෝමනස්යන් සමතික්‍රමණය කිරීම පිණිස, සසර දුකින් නිදහස් වීම පිණිස ඒකායන මාර්ගය දේශනා කරනවා කියලා සතිපට්ඨානය පුරුදු කිරීම, සතිය පුරුදු කිරීම. එතකොට ඒකේ තියෙන ප්‍රධාන ආකාර දෙකක්. පළවෙනි ආකාරය තමයි ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් කරගත්ත සම්මා සතිය. දෙවෙනි එක තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් කරගත්ත ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක වැඩෙන යෝනිසෝ මනසිකාරය මුල් කරගත්ත සතිය. ඒ සතිය පහල කරගන්න මග වියදම දෙන්නේ, ඒ සතිය පහල කරගන්න අවශ්‍ය වට පරිසරය හදලා දෙන්නේ ලෞකික සතියෙන් ජීවත් වීම, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීම. ඒ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන කෙනෙක් සත්පුරුෂ ගුණයට නැඹුරු වීම. සත්පුරුෂ ගුණය තුල යහපත් දැකීම, නිවැරදි දැකීම, හරි දැකීම කියන වචන වලින් විග්‍රහ කරලා තියෙන ඒ ගුණය නියමාකාරයෙන් වටහා ගැනීම. ඔබ හොඳට මතක තියාගන්න, ඔය ගුණය නැතිව ඔබ ධර්මය අල්ලන්න ගියොත් ඒක හරියට මලමිනියකට බණ කිව්වා වගේ වැඩක්. මොකද ගුණයක් නැති ශාසනයක නැණයක් පහල කරන්න හැකියාවක් නැති නිසා. ඒක නිසා මේ ගුණ ශාසනය තේරුම් ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් මේ වගේ කාලෙක. මේ මුළු ලෝක පර්යාය තුලම අධාර්මිකත්වයේ රජයන කාලයක සමාජය තුල දැන් මෙතන තියෙනවා ඍතු විපර්යාස ඇති වෙනකොට වාතයේ විෂම වෙනවා කියලා. දැන් වාතයේ විෂම වෙනකොට තමයි වසංගත ආදී රෝග තත්ත්වයන් මතුවෙමින් තියෙන්නේ. උතර මතක තියාගන්න, දැන් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල විනාශ වෙනකොට, මිනිස්සු අධාර්මික වෙනකොට, මිනිස්සු අපිරිසිදු වෙනකොට ඒ පිට වෙන ශක්තියින්, ඒ පිට වෙන ස්වභාවය මේ පරිසරයට දරන්න බැරි වෙනකොට පරිසරය අසමතුලිත වෙනවා. පරිසරය අසමතුලිත වෙනකොට දෙවි දේවතාවුන් වහන්සේලා පවා කිපෙන්න පටන් ගන්නවා. මේ මොකද මේ වෙන්නේ? මනුෂ්‍ය ලෝකෙට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. කොච්චර මේක අවුල්ද කියනවනම් සක්‍ර දේවේන්ද්‍රයා, මහා බ්‍රහ්ම රාජෝත්තමයන්න් වහන්සේලා පවා කම්පා වෙනවලු. ඇයි මේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ කියන එක. අද වෙලා තියෙන සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව කිව්වොත්, මහා බ්‍රහ්මයා ගැන කිව්වොත්, දෙවි දේවතාවුන් වහන්සේලා ගැන කිව්වොත්, ඒවට අවඥාවෙන් hina වෙන සමාජයකයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. බෞද්ධයි කියන සමාජය තුල ඒ වගේ කතාවක් කියවම සමහරව අද සැක කරනවා. ඒවා තියෙන්න පුළුවන්ද? ඔය කියන සක්‍රියයි ඉන්නවද? ඔය කියන බ්‍රහ්මවරු ඉන්නවද? ඔය කියන පිටසක්වලවල් තියෙනවද? ඔය ඇත්තද කියලා කවුද දන්නේ? ඔන්න ඔහොම ප්‍රශ්න කරන ප්‍රබල භෞතිකවාදී දෘෂ්ටි කාන්තාරවලට අහුවෙච්ච පිරිසකටයි අද දවසේදී අපිට මේ කරුණු කාරණාවන් කියලා දීලා යන්න වෙලා තියෙන්නේ. ඒක නිසා ගුණ ශාසනයේ වටිනාකම තේරුම් ගන්න පින්වතුනි. ගුණ ශාසනයේ වටිනාකම තේරුම් අරගනිමින් තමන්ගේ පැත්තේම වැරද්ද දකින්නට විවෘත වෙන්න. හරියට අර හාමුදුරුවෝ අර පොලිස් දඩේ ගෙවන්න අකමැති වෙච්ච මහත්තයාට කියලා දීපු කතාව වගේ. ඒ වගේම තමයි කෙලෙහි ගුණය ගුරු කිරීම. කෙලෙහි ගුණය කියන උපකාරය දුර්ලභයි, කෘතෝපකාරය පරම දුර්ලභයි කියන බුද්ධ වචනය මතු කරගන්න. ඒ ගුණය මතු කරගන්න.
මව්ගේ පියාගේ වටිනාකම තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. එසේ තේරුම් ගනිමින් ඒ ಗುಣ දකිමින් එතන නතර වෙන්නේ අපි. ඒ ගුණයන් දියුණු කරගෙන ඉන්න කෙනෙක්, ඒ ගුණයන් වැඩි දියුණු කරන කෙනෙක්. එතනින් එහා කතාවක් හොයනවා. මොකද්ද කතාව? අපේ ආච්චි අම්මලා සීයලා ඉඳලා මැරිලා ගියා. අපේ අම්මලා තාත්තලාත් ඉඳලා ජීවත් වෙලා ඉඳලා ඉන්නවා කවදා හරි දවසක මැරිලා යනවා. දැන් සමහරට නිමිය ගිහිල්ලත් ඇති. අපිත් කවදා හරි දවසක මිය යනවා. අපි ඉපදෙනවා. අපි ලොකු වෙනවා. අපි කනවා, බොනවා. අපි ආහාර ගන්නවා, කෑම ගන්නවා, ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් ගන්නවා, ලිංගික කටයුතු කරනවා, කනවා, බොනවා, නානවා, නිදා ගන්නවා, කාමමයිතුනේ දෙනවා. මේ අපි කරන ටිකම සත්තුත් කර කර ඉන්නවා. සත්තු කරන ටික අපිත් කර කර ඉන්නවා. සත්තුන්ගෙන් අපේ වෙනසක් තියෙන්නේ. අපි කරන එක ටිකක් ශිෂ්ටයි. සත්තුන්ට වැඩිය ටිකක් ශිෂ්ටයි. හැබැයි එකම ක්‍රියාවලිය. එහෙනම් අපේ පැරණි කාලේ කට්ටියත් කරෙත් මේ ටිකමයි, දැන් ඉන්න කට්ටියත් කරන්නේ මේ ටිකමයි, අනාගතේ ඉන්න කට්ටියත් කරන්නේ මේ ටිකමයි. එහෙනම් මේ හැමෝම ඉන්නේ එකම වැඩපිළිවෙලක. කනවා, බොනවා, නානවා, නිදා ගන්නවා, කාමමෛතුනේ දෙනවා. ඒ කාරණා කරගෙනමයි මේ හැමෝම ඉන්නේ. මෙතනින් එහාට විශේෂ දෙයක් නැද්ද? මේ ලෝකේ මේ ඉන්නේකේ අවුලක් තියෙනවා. මෙතන ගැටලුවක් තියෙනවා. මෙතනින් එහාට යමක් නැද්ද කියලා හොයන්න, විමසන්න. විවර වීම තුළ ඔය කියන ಗುಣධර්මයන් දියුණු වෙලා නම් ඔබට ඊටාම පහසුවෙන් දහමේ තියෙන ගැඹුරු තැන් සංස්පර්ශ කරගෙන යන්න හැකියාවක් ලැබෙවි. හැබැයි මේකට හදිස්සි වෙලා, කලබල වෙලා මේ කාරණාව කරන්න බෑ කියන එකත් තව පැත්තකින් මතක් කරන්න ඕනේ. අපි කොච්චර කලබල වුණත්, අර කියන්නේ කලබල වුණාම කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා. කලබල වෙලා අර මැටි කෝප්ප කට, ඔයගොල්ලෝ දන්නවා ගෙවල තියෙනවා මැටි කෝප්පේ කියලා එකක්. කලබල වුණාම ඕකටවත් හරියට අත දාගන්න බෑ කියලා කියනවා. ඒ වගේ තමයි මේ ගමන බොහොම හිමින් නිහඬව සිහියෙන් යන්න ඕනේ ගමන. ඒකට ඒකෙදි ඔබ තමන්ගේ ඇතුලේ වැරද්දම දකිමින් ඒ වැරද්ද නිවැරදි කරගන්නා වූ හැකියාව පිළිබඳව සතුටු වෙන්න. ඒක මමත්වෙන් ගන්න ඕනේ කාරණාවක් නෙමෙයි. තමන්ගේ ඇතුළ තමන් නිවැරදි කරගන්න උත්සාහවන්ත වෙනවා කියන හැඟීම පිළිබඳව සතුටු වෙන්න. ඒ සතුට, ඒ ප්‍රීතිය අත්විඳින්න. ඒ ප්‍රීතිය දකින්න සතුටු වෙන්න. තමන්ගේ වැරද්ද දැන් තමන් දකිනවා කියන එක ගැන සතුටු වෙන්න. තමන්ට තමන්ගේ වැරද්ද පේනවා කියන එක ගැන සතුටු වෙන්න. තමන්ට තමන්ගේ තියෙන ගැටලුව දැන් විවර වෙනවා කියන එක ගැන සතුටු වෙන්න. එහෙම සතුටු සිතකින් තව මේක ගැඹුරට හාර සොයන්ට. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පින් කරන්න, දන් දෙන්න, පින් කරන්න, පින සියල්ලට උපකාරයි. දෙවියෙන්නත්, මනුස්ස වෙන්නත් පින උපකාරයි. එතකොට නිවන් දකින්නත් පින උපකාරයි. අපිට ඕනේ නැහැ නැවත දෙවියෙක් වෙන්න. අපිට ඕනේ නැහැ නැවත මිනිස්සෙක් වෙන්න. අපිට ඕනේ නැහැ නැවත බ්‍රහ්මයෙක් වෙන්න. අපිට ඕනේ නැහැ නැවත තිරිසන් අපාය යන්න. හැබැයි අපිට ඕනේ නිවන් දකින්න, නිවන අවබෝධ කරගන්න, සත්‍ය ආකාරයෙන් අවබෝධ කරගන්න. ඒකට මග වියදම දෙන්නේ පින. පින කියන්නේ සිතේ සතුට. අපිට මිනී මරලා සතුටු වෙන්න පුළුවන්, අපිට හොරකම් කරලා සතුටු වෙන්න පුළුවන්, අපිට බොරු කියලා සතුටු වෙන්න පුළුවන්, අනිත් අයගේ හිත් රිදවල අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුටු වීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තමන්ගේ වැරද්ද දකින්නට විවෘත වීම තුළ තමා තුළ පහළ වෙන සතුට. හිතේ සතුට, චිත්තම් පුනාතීති පුඤ්ඤං. මෙන්න මේ වැඩපිළිවෙල තුළ නැත්තම් මේ පින කියන පිනායාම නැත්තම් සතුටු වීම හෙවත් තමන්ගේ වැරද්ද දකින්නට විවෘත වීම තුළ, ඒ වැරද්ද දැකීම තුළ තමන්ට දැනෙන සතුට. ඒක විඳින්න, ඒක අත්දකිමින් තව තවත් තමා පෙළටම නැඹුරු වෙමින් මේ කාරණාවන් විමසන්න. මේ ගුණ ශාසනය මතු කර ගැනීමේ වටිනාකම දකින්න. ගුණ වීම කියන්නේ වැඩිවීමට කෙලවරක් නැහැ. ගුණය පහල කරගන්නවා කියන එකට කෙලවරක් පනවන්න බෑ. ඇයි? ඔබ ගුණ කරන්න පටන් ගත්තොත් දෙවරක් දෙක හතරයි, හතර වරක් හතර 16යි, 16 වරක් 16 ඔහොම වැඩි කරගෙන ගියොත් ඔක කෙලවරක් පෙන්වන්න බෑ. ඒ වගේ තමයි ඔබ මේ ගුණ ශාසනය දියුණු කරන්න. ඒක අපි අගුණ පැත්තට දියුණු කරොත් ඒකෙත් කෙලවරක් නෑ. මේක ගුණ පැත්තට දියුණු කළොත් ඒකෙත් කෙලවරක් නෑ. ඒකට ගුණ පැත්තට දියුණු කරන කෙනෙක් ගුණ ශාසනය මතු කරගනිමින් මේ ධහමේ තියෙන සියුම් තැන් වටහා ගන්නට, ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ ගැඹුර වටහා ගන්නට, ඒ ධහමේ තියෙන සියුම් තැන් සරලව තමයි තේරුම් ගන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න, බණක් අහලා ඉවර වෙනකොට ඒ දහම් කාරණාව ඇතුලේ කිසිම දෙයක් තේරුම් නැත්තම් කලබල වෙන්න එපා. ඒ වෙලාවට තේරුම් ගන්න මට මේ කියපු එකක්වත් තේරුන්නේ නැහැ. ඒක තේරුන්නේ නැහැ කියන එක ඔබට තේරුණා නම්, ඒ කතාව මට තේරුන්නේ නැහැ කියන එක තේරුණ තැනින් ඔබ සතුටු වෙන්න. ඊළඟට ඒක කියනකොට තව ටිකක් හොඳට කන තියලා අහනවා මම මේ කියන කාරණාව. මේ කාරණාව තව ටිකක් මම හොයනවා. ශාස්ත්‍රීය ගෞරවය මම ඇති කරගන්නවා. මෙන්න මේ කියන පරිසරය හොඳට සකස් කරගන්න. එහෙම සකස් කරගෙන නිරන්තරයෙන් ධර්මයේ සාකච්ඡා කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න. කොයිම වෙලාවකවත් Taman දන්න දේ
කියන්න කලබල වෙන්න එපා. දන්න දේ අනිත් අයට පෙන්වන්න දඟලන්න යන්න එපා. ශාස්ත්‍රෝ ගෞරවයේ තියාගන්න. ගුණයන් කෙරෙහි අවනත වීම ඇති කරගන්න. තමන් යමක් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න එක නිශ්චලව වැටහෙන්න පරිසරය කාලය තමන්ට දෙන්න. ඒක කරගන්න ගමන් තමන්ගේ ජීවිතය සමබරව මේ ආධ්‍යාත්මික ගමන තුල ගෙනියන්න කියන කාරණාව මතක් කරන්න කැමතියි. අද විශේෂයෙන්ම මේ සාකච්ඡාව සිද්ධ කළේ අධම්මික සූත්‍රය මුල් කරගෙන. අධම්මික සූත්‍රයේ පෙන්වුම් කරන ආකාරයට ධාර්මික වෙන්නේ කෙසේද කියන එක. අධාර්මික රජවරු පහළ වෙනකොට, ඒ කියන්නේ පුරවැසියෝ අධාර්මිකයි නම්, රජවරු අධාර්මිකයි නම්, රට අධාර්මිකත්වයට පත් වෙනකොට ඍතු විපර්යාස ඇති වෙනවා, වාතය විෂම වෙනවා, සඳහිරු තාරකාවල කක්ෂ පවා වෙනස් වෙනවා. මේ සමස්ත පරිසරයම විපරීත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා. මිනිස්සු දුර්වල වෙනවා, වසංගත රෝගාබාධ බහුල වෙනවා. හැබැයි මිනිස්සු ධාර්මික වෙනකොට, මිනිස්සු පිරිසිදු වෙනකොට, ඒ පිරිසිදු වීම මේ සමස්ත පරිසරයටම ගෙනත් දෙන්නේ පුදුමාකාර ශාන්තියක්. ඉතින් පරිසරය ශාන්තිමත් කරගන්න එක නෙමෙයි මම මේ විග්‍රහ කළේ, අපි පිරිසිදු වීමේ වැදගත්කම. අපි අපේ ඇතුලේ වැරද්ද හඳුනා ගන්නට විවෘත වීමේ වැදගත්කම. මෙන්න මේ කරුණු කාරණාවන් දියුණු තියුණු කිරීම තුළ, මේ කියන කරුණු කාරණාවන් වටහා ගැනීම තුළ අපිට පුරවැසියාගේ ඉඳලා රජ්ජුරුවෝ දක්වත්, රජ්ජුරුවන්ගේ සිට පුරවැසියා දක්වත් යහපත් සොයන් හික්මීමක් තුළ සංවරයත්වයක් ඇතිව කටයුතු කරන පිරිසක් බවට පත්වීම තුළ සමාජය තුලත් යහපත් ප්‍රගමනයක් ඇති කර ගැනීමට નિરાයාසයෙන් හැකියාව ලැබෙනවා. ඉතින් අද මේ සමාජයේ කිනම් හෝ වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ වැරද්දට වග කියන්න ඕනේ මේ මුළු සමාජයමයි. සමාජයේ එක්කෙනෙක් වැරදි කරනකොට මේ කාලේ අපි දකිනවා පුංචි දරුවෝ හොඳ දේවල් කරන දරුවෝත් ඕන තරම් ඉන්නවා. ඒ වගේම තමයි නරක දේවල් සිද්ධ කරන දරුවෝත් සමාජ මාධ්‍යවල සමහරවිට නරක ආදර්ශ දෙන දරුවෝන් ඉන්න පුළුවන්. හැබැයි දරුවෝ නරක පැත්තට ගිහිල්ලා තියෙන දෙමාපියන්ව ඇසුරු නිසුරු කිරීම සහ Tamanට ලැබිච්ච වැරදි ආශ්‍රය නිසා කියන එක තේරුම් කරගත යුතුයි. ඒක නිසා දරුවන්ව විනාශ වෙන්න යනවා නම් ඒ දරුවන්ව නිවැරදි කරගන්නත් වැඩිහිටියන් විදිහට ඔබ පෙරමුග ගත යුතුයි. එසේ පෙරමුග ගනිමින් වැඩිහිටි වන ඔබත් පොඩිහිටි වන දරුවන්ටත් අපි හැම කෙනෙක්ටම ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්නට අපි ශාස්ත්‍රීය ධර්මයේ විනයත් එක්ක ජීවත් වෙමු. ඒ ශාස්ත්‍රීය ධර්මයේ විනය උගන්වන කරුණු කාරණාවන්, ඒ කියලා දෙන සියුම් තැන් කෙසේ වෙතත් අපිට තේරුම් ගන්න පුළුවන් ටිකවත් අපි හරියට තේරුම් අරගෙන ජීවිත අවබෝධයක් ඇති කරගන්නට අපි වෙලාවක් හදාගමු. අනිත් ඇත්තකම කරුණාවෙන්, සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත් වෙන්න, යහපත්ව ජීවත් වෙන පරිසරයක් අපි හදාගනිමු. හැමෝටම ගරු කරන්න පුළුවන් මානසිකත්වයක් අපි තුල හදාගනිමු. තව කෙනෙක්ට ඔළුව පාත් කරලා ආයිබෝවන් කියන්න පුළුවන් හැකියාවක් අපි තුලින් ඇති කරගනිමු. එසේ ඇති කරගනිමින් තව කෙනෙක්ට ගරු කරන්න පුළුවන් බෝධිසත්ව හැකියාවක්, බෝධිසත්ව චර්යාවක් අපි තුලින් මතු කරගනිමු. ඒක මම බෝධිසත්වයෙක්, මම බෝධිසත්වයෙක්, මම බෝධිසත්වයෙක් කියලා සමාජයට කියන්න දඟලන එකක් නොවි. Taman තුල අවංකවම බෝධිසත්ව ගුණයක් මතු කරගන්නට උත්සාහවන්ත වෙමු. එසේ උත්සාහවන්ත වෙමින් මේ සත්පුරුෂ ධර්මයේ දියුණු කරමින් උතුම් ආර්ය ධර්ම අවබෝධයට වෙහෙස මහන්සි වෙන්න කියන කාරණාව නැවත නැවතත් මතක් කරමින් ශාසන දායාදය ලබා ගන්නට නම් ශාසනික ප්‍රතිපත්තිය තේරුම් ගත යුතුයි. ශාසනික ප්‍රතිපත්තිය තේරුම් ගන්නවා කියන එක මනසට බරක් කරගන්නේ නැතුව, මනසට කරදරයක් කරගන්නේ නැතුව මේක බොහොම සෙමින්, සිහියෙන්, නිහඬව නිදහසේ කරගන්න උත්සාහවන්ත වෙන්න කියන කාරණාව නැවත නැවතත් මතක් කරමින් Taman තුල දියුණු වෙන ආධ්‍යාත්මික ගුණවගාවන් පිළිබඳව සතුටු සිතකටපත් වෙමින්, සිත සතුටු සිතින්, නිරන්තර සතුටු සහගත සිතුවිල්ලකින් Tamanගේ ඇතුළේම වැරද්ද තේරුම් අරගෙන නිවැරදි භාවයටපත් වෙන්නට ඔබ සෑම සිළු දෙනෙක්ටම පින උපකාර වේවා, ධර්ම දානමය පින්කම් උපකාර වේවා. සසර අවබෝධ කරගන්නට දානමාන අප උපස්ථාන සිද්ධ කරමින් සංසාරයේ පුරාවට පිරුවා වූ සියලු කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් මුදුන්පත් වේවා. ඔබ හැම කෙනෙක්ම පූර්ව භාග ප්‍රතිපදාව තේරුම් ගන්නට, ධර්මය අවබෝධ කරගන්නට මේ දරන සෑම වෙහෙසක්ම නිවන් පිණිසම, සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ උතුම් අමා මහා අවබෝධය, අමා මහා නිර්වාණ අවබෝධය සලසා ගන්නට, ඒ ගුණ ශාසනය පූර්ණේ කරන්නට තමන්ට අවංකව කටයුතු කරන්නට පරිසරය සකසා ගනිත්වා. එසේ සකසා ගනිමින් සියලු ලෝක සියලු සත්වයන්ට යහපතක්, සතක්, ශාන්තියක්, අභිවෘද්ධියක් සැලසෙන්නට, සියලු ලෝක සියලු සත්වයන්ට මෛත්‍රී සහගතව, කරුණා සහගතව, මුදිතා සහගතව, උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් හැකියාවක් දියුණු තියුණු කර ගනිමින් උතුම් ආර්ය ධර්ම අවබෝධය සලසා ගනිමින් සංසාර විමුක්තිය සලසා ගන්නට
ජීවිතය පිළිබඳව යථාර්ථයේ යථාකාරයෙන් වටහා ගන්නට යථාබෝධ ඥානය පහළ කර ගන්නටම මේ කරගන්නා වූ සියලුම ධර්ම දානමය පින්කම් ඔබ සෑම සියලු දෙනෙක්ටම අනන්ත වූ කුසල පුණ්‍ය ආශිර්වාදයක් වේවා. අනන්ත වූ ත්‍රිවිධ රත්නයේ අනන්ත ආනුභාවයෙන් ඔබ හැම කෙනෙක්ටම සත්‍යාකාරයෙන් වටහා ගන්නා වූ උතුම් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිරන්තරයෙන් සැපයි කියා දේශනා කළ වදාළ ඒ උතුම් නිර්වාණ ධර්මයේ වටහා ගන්නට සත්පුරුෂ ගුණය දියුණු කරන්නට නිවන් අවබෝධ කර ගන්නටම මේ කරන සෑම සියලු ධර්ම දානමය පින්කමක්ම ජීවිත අවබෝධයේ පිණසම වේවා, සද්ධර්ම අවබෝධයේ පිණසම වේවා, නිවනින් නිවි සැනසීම පිණසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරලා සාදුනාදයක් පවත්වන්න. පින්වතුනි, තව පුංචි කාරණාවක් මතක් කරන්න ඕනේ. අද අපිට නැගිච්ච ප්‍රශ්නයක් එක්තරා අම්මා කෙනෙක් අපෙන් ඇහුවා, "හාමුදුරනේ මේ ප්‍රාර්ථනා කිරීමෙන් වැඩක් තියනවද කියලා?" ඔව්, ඇත්තටම වැඩක් තියෙනවා. ප්‍රාර්ථනාව නිකන් කර කර ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රාර්ථනාව තුළ අපි උත්සාහවන්ත වෙන්න ඕනේ යථාර්ථයක් අවබෝධ කරගන්නට. ඒ යථා අවබෝධයටපත් වෙන්නට ඒක අවබෝධයක් කරා ගෙනියන්නට. එතකොට අවබෝධය කරා ගෙනියන්නට මේ වැඩේ පටන් ගන්නේ ප්‍රාර්ථනාවෙන්. එතකොට බුදුහාමුදුරුවෝ කවදා හරි දවසක බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැකලා ප්‍රාර්ථනා නොකළනම් තමන් බුදු වෙනවා කියලා උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙන්න කවදාකවත් එන්නේ නැහැ. ඒක නිසා තමන් බුද්ධත්වයටපත් වෙන්න ප්‍රාර්ථනා කරපු නිසා තමයි එදා ඒකට අදාළව පාරමී ධර්මයන් පූර්ණේ කරගෙන ඇවිල්ලා ලෝතුරු බුද්ධ රාජ්‍යය පහළ කරගත්තේ. ඒක නිසා මේ කරන හැම එකකින්ම ආශිර්වාද කරනකොට ඔබ තුලින් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති කරගන්නට මම මේ ගමනට යන්න පරිසරයේ හිමින් හදා ගන්නවා. ඒ සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන මූලික කුඹුර සකස් කරගන්න වැඩපිළිවෙල, පරිසරය සකස් කරගන්න වැඩපිළිවෙල මම හරියට කරනවා. මට පුළුවන් උපරිමයෙන් මම මගේ වැරද්දම හොයනවා. මට පුළුවන් උපරිමයෙන් මේ කාරණාවන් තේරුම් ගන්න මම උත්සාහවන්ත වෙනවා. ඒකට මම මගේ ජීවිතය කැප කරනවා. ජීවිතයේ අංක 1 බවට පත් කරගන්නවා සත්‍ය අවබෝධ කරගන්න එක. අපි ලෝකේ පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපි A level විභාගවලට, O level විභාගවලට, විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට නොඑක ආකාරයෙන් අපි මහන්සි වෙලා තියෙනවා. හොඳට බලන්න විභාගයකට මහන්සි වෙනකොට ඒ ටාගට් එක ඇචීව් කරගන්න නැත්නම් ඒ අරමුණට අපි යන්න අපේ මුළු ජීවිතේම අපි කැප කරනවා. දිවාරය නොලබා අපි මහන්සි වෙනවා. අපි පුදුමාකාර කැපකිරීමකින් ඒ වැඩේ කරනවා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඔබ විභාගයකට මහන්සි වෙච්ච තරම් ඔබගේ නිවීම සාක්ෂාත් කරගන්න, සත්‍ය අවබෝධය පහළ කරගන්න ඔබ මහන්සි වෙනවද? ඒක තමන් තුලින් විමසලා බලන්න. තමන් සත්‍ය අවබෝධයට කොච්චර මහන්සි වෙනවද කියන එක. අර ලෝකේ කියමනක් තියෙනවා no pain no gain කියලා. ඔබට යමක් ළඟා කරගන්න ඕන නම් ඒකට මහන්සි වෙන්න වෙනවා. ඒ වගේ තමයි දැන් සත්‍ය අවබෝධයටත් ඔබට සිද්ධ වෙනවා මහන්සි වෙන්න, කැප වෙන්න. අංක 1 කරගන්න. සත්‍ය අවබෝධය අංක 2 කරගෙන අනිත් ඒවා 1 කරගත්තොත් ඔබ ප්‍රමාද කෙනෙක්. ජීවිතයේ අනිත් හැම අරමුණක්ම අංක 2 කරගෙන සත්‍ය අවබෝධයම අංක 1 කරගත්තොත් ඒ අවබෝධයට මහන්සි වුණොත් තමයි ඔබට මේ ගමන සාර්ථකව නිම කරගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, ජීවිතේ ඔබට අවශ්‍යයි නම් අවංකවම සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. ඒ වැඩපිළිවෙල අංක 1 කරගන්න. මුළු ජීවිතේම ඒකට කැප කරන්න. එසේ කැප කරමින් අංක 1 කරගනිමින් ඒ අවබෝධයට මහන්සි වෙන වැඩපිළිවෙලම ජීවිත අවබෝධයේ පිණිසම, සත්‍ය අවබෝධයේ පිණිසම මේ ගෙවෙන හැම මොහොතක්ම මේ කරන සෑම දෙයක්ම ඒ උදෙසාම අරමුණු කරන්න. එසේ අරමුණු කරමින් ප්‍රාර්ථනාවක් පූර්වාංගම අදිෂ්ඨානයක් මුල් කරගෙන මේ සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න මහන්සි වෙනවා කියන අදහසින් සසර තේරුම් අරගෙන යථාර්ථය අවබෝධ කරගන්නට වෙහෙස මහන්සි වීම කියන කාරණාව ඉතාම අත්‍යවශ්‍යයි. ඒක නිසා ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් තව කෙනෙක්ට ගරු කිරීමේ තියෙන වැදගත්කම තැන ඉඳලා ඒ ගුණගරුත්වයේ තියෙන වටිනාකම් ටික තේරුම් බේරුම් කරගනිමින් සත්පුරුෂ ගුණයේ වටිනාකම වටහා ගනිමින් තමන්ගේම වැරද්ද තේරුම් කරගෙන උතුම් මාර්ග ධර්මය අවබෝධ කරගන්නට වෙහෙස මහන්සි වෙන්න කියන කාරණාව නැවත මතක් කරමින් ජීවිතේ මේ ලැබිලා තියෙන උත්තම මනුෂ්‍ය ප්‍රතිලාභය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්නේ ඒ උතුම් ගුණ පූර්ණේ කරගන්නටම ඔබ හැම කෙනෙක්ටම අනන්ත පුණ්‍ය ආශිර්වාදයක් වේවා. ධර්මය දත්තයක් විදිහට ඇසුරු කරන්නේ නැතුව ධර්මය ධර්මානුකූලවම ජීවිතයට එකතු කරගන්න, ජීවිත අවබෝධය පහළ කරගන්නටම උත්සාහවන්ත වෙන්නේ. ඒ පිණසම ධර්මයේ ශ්‍රවණය කරන්න කියන අර්ථය ධර්මය මතක් කරමින් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව මෙතකින් හමාර කරනවා. ඔබ සෑම සිළු දෙනාටම උතුම් නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ සිද්ධ කරන්නා වූ සියලු ධර්ම දානමය කුසලයන් අනන්ත හේතු වාසනාවක් වේවා. සෑම සිළු දෙනාටම උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. නිවනින් නිවි සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න.
සාදු සාදු සාදු